සංචාරේ සීගිරි සංචාරේ අතිවිශාල දැනුමක් මම අද ලබා ගත්තා. ඇත්තටම මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සහ net FM එකට මම ණයක ඇති. මට ඉගෙන ගන්න ළමයෙක් දෙන්න හරිම වටිනා අවස්ථාවක්. ඉතා ලස්සනට සංවිධානය කරලා තිබ්බා. ප්‍රවාහනයේද කෑම බීමද බොහොම ස්තුතියි net FM. පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112507080 අමතන්න. Unlimited History. අපේ ජාතික කතාව. ඉහළ උන්නතාංශයක ඉඳලා පොළව දිහා බලලා පොළව ගණනය කරලා ගණිතානුකූලව පොළව ජාල සටහනකට ඇතුළත් කරලා ඒ ජාල සටහනේ කොටු ඇතුලේ තමයි මේව ඔක්කොම පීටවල තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මැද්දෙන් යන පාරේ රේඛාව මෙහෙම දික් කරොත් එහෙම හරියටම මේ ගලේ මධ්‍ය ලක්ෂය හරහා ගමන් කරන්නේ. ඒ වගේ දැවැන්ත ගණනය කිරීමක් කරන්න අපට කොපමණ තාක්ෂණයක් තිබිය යුතුයිද කියලා අපි කල්පනා කරන්න ඕන. ඒ නිසා ඒ වගේ දේවල්ට උත්තර හොයනවා ඇරෙන්න નિરර්ථක ප්‍රශ්න අහලා මේ අතිශය අසමසම නිර්මාණයට අගෞරව කරන්න එපයි කියලා අපි ඉල්ලා හිටියා. ආයිබෝන්. අර ඈතින් පෙවුනේ සීතමාලිගේ. ඔබට මතක ඇති ගියවර අපේ 50 වෙනි වැඩසටහන අපි අවසන් කරේ එතනින්. හැබැයි අපි වැඩසටහන් 49කට පස්සේ 100ට ඔන්න මෙන්න තියලා අපි ආයෙත් සීගිරිය ආවා. අපි මාස්පතා ඔබවත් රැගෙන සීගිරිය යන එක වෙන කතාවක්. හැබැයි මේ යන්නේ අපේ වැඩසටහන් 100කට ඔන්න මෙන්න තියලා අපි ගියවර වැඩසටහන අවසන් කරනකොට සීතමාලිගාව ගාවින් මහාචාර්ය රාජ් සෝමදේවයන් සහ මම පොරොන්දු වුණා ඔබට ඉතුරු සීගිරියේ පරිශ්‍රයේ තියෙන ඉතුරු දේවල් ගැනත් කතා බහ කරනවා කියලා. ඉතින් ඒ පොරොන්දුව ඉටු කරන්න තමයි ආවේ වැඩසටහන් 100ක් අවසන් වෙන්න ඔන්න මෙන්න තියලා. හරි. දැන් අද සීගිරියාවේ මං විතරද කියලා හිතන්න පුළුවන් නෑ. මෙන්න ඉන්නවා අපේ මහාචාර්යතුමා. ආයිබෝන් සර්. ආයිබෝන්. මේ සර් අර සීතමාලිගාවේ ගාවේදී වැඩසටහන හමාර කරනකොට සර් මේ සර් අපි දැන් මේ වැඩසටහන පටන් ගන්න කලින් අපි අපි පොඩ්ඩක් අපි එක මතක් කරගත්තා. සර් දැන් කිව්වේ අවිද්‍යාත්මක විද්‍යාත්මක නොවන ප්‍රශ්න අහලා සීගිරිය ගැන වෙන වෙන මතවාද ඇති කරගන්නවට වැඩිය අපිත් එක්ක සීගිරිය හදාරන්න කියලා. ඉතින් ඒ අවසන් කරපු තැනින් අපි පටන් ගමුස 50 වෙනි වැඩසටහනෙන් අපි අවසන් කරා 99 වෙනි වැඩසටහනෙන් අපි ආයි සීගිරිය ආවා. ඔව් ඇත්තෙන්ම මේ 99 වෙනි වැඩසටහනේදී අපි ඔබට සමීප කරන්න උත්සාහ ගන්නේ අපි අර කියපු ප්‍රකාශයේම අදහස. ඒ කියන්නේ සීගිරිය කියලා කියන්නේ අපිට තියෙන ඊටාම විශාල සංස්කෘතික උරුමයක්, ඒ වගේම සංස්කෘතික දේපලක්. ඉතින් දැන් අපිට පේනවා ඇති විශාල ප්‍රමාණයක් සංචාරකයෝ මේ ස්ථානයේ බලන් එනවා. ඉතින් කාශ්‍යප රජතුමා විසින් මේ කරපු උසස් නිර්මාණය අවුරුදු දහස් ගණනකට පස්සේ අදටත් මිනිස්සුන්ට ප්‍රයෝජනයි. අද කී දෙනෙක් මේ ස්මාරකය නිසා ජීවත් වෙනවද මේ අවටපොට. ඉතින් ඇත්තෙම අද අපි මේ වැඩසටහනේදී බලාපොරොත්තු වෙන්නේ අපි 49 වෙනි වැඩසටහනේදී ඔබට නතර කළේ අපි හිතන්නේ නෝන අපි සීතමාලිගාව පහු කරගෙන ආවා. අපි වතුර මලුත් පහු කරගෙන ආවා. වතුර මලුත් පහු කරන් ආවා. අපි අවසාන කොටස රූගත කරේ සීතමාලිගාවේ ගාව. ඉතින් අපි දැන් ඉතින් ඉදිරියට යන්න ඕන විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අපි ඉල්ලා හිටියා. ඊටු ටිකත් අපිට කියලා දෙන්න කියලා. ඉතින් අපි ඉල්ලීමටත් හිස නමලා අද වැඩසටහනෙන් අපි සීගිරියේ ඉතුරු කොටස ඊටාම චමත්කාර ජනකයි, ඊටාම ආනන්ද ජනකයි සීගිරියේ ඉතුරු කොටස ගැනත් අපි කල්පනා කරන එක. එතෙම සීගිරියේ අපි බටහිර ප්‍රවේශය විතරයි අපි මේ 49 වෙනි වැඩසටහනේදී පෙන්වුවේ ජල උද්‍යානය. ඉතින් මෙතනින් එහාට ගියාට පස්සේ අපිට හුඟක් දේවල් තව බලන්න තියෙනවා. සීගිරියේ නිර්මාණය කරපු වාස්තු විද්‍යාඥයන්ගේ මූලික සැලැස්මට අන්තර්ගත කරුණු. ඉතින් අපි ඒව මම හිතනවා අපි අපේ හිතවත් ප්‍රේක්ෂකයෝ ශ්‍රාවකයෝ මේ පිළිබඳව දැනුවත් කරාම ඒ සීගිරිය පිළිබඳ එක එක අය තම තමන්ගේ මත තම තමන්ගේ දෘෂ්ටිවාද අනුව කියන දේවල් වලින් මිදිලා මේ තමන්ට අයිති තාම ඉහළ මේක ලෝක උරුමයක් නෙනවනේ. ලෝකෙටම අයිති එකක්. ඉතින් ලෝකෙටම අයිති දෙයක් අපේ රටේ තියෙනවා කියවම අපි ඒක ගැන හරියට දැනගන්න එක එකතෙන් පුරවැසියෝට අපේ වගකීමක් සහ යුතුයකමක්. ඒ නිසා අපි ඔබට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. 49 වෙනි වැඩසටහනේ නතර කරපු 50 වෙනි වැඩසටහනේ නතර කරපු තැන වතුර මල් පහු කරගෙන ඇවිල්ලා දැන් අපි සීගිරියේ ජල උද්‍යානයේ
අවසාන කෙලවරේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ නැගෙනහිර අන්තයේ තමයි අපි දැන් මේ ඉන්නේ. නමුත් අපි නැගෙනහිර අන්තේ පහු කරලා යන්න කලින් ඔබට තවත් වැදගත් සර් මේ ඒ වැදගත් කාරණේ මම දන්නේ නැහැ සර් ඒකද කියන්න යන්නේ කියලා. මේ අපේ 98 වෙනි වැඩසටහනේ නැගිච්ච ප්‍රශ්නයක් අභිමුව තමයි අපි මේ ඉන්නේ. සර් කියන්නද ඒක? ඔව් ඒක තමයි මම කියන්නේ ගියේ. ඔව් ඔබ 98 වෙනි වැඩසටහන නරඹනවා නම් ඒ මුල් කොටසේ අර ගල් කට්ට පිළිබඳව කෙනෙක් අහලා තිබුණා. ඉතින් ඒ ප්‍රශ්නෙට මං හිතන්නේ අස්පනා අපිට දැන් උත්තරේ දීගෙන යන්න පුළුවන්. ඒ හොඳට පෙන්වන්න පුළුවන් අපිට. දැන් අපි යන්න සර් හරියට. ඔව් ඒ හරියට අපිට ගිහිල්ලා බලමු. මේ දැන් අපිට පේනවා මේ බටහිර උද්‍යානය බටහිර ජල උද්‍යානය මේ නැගෙනහිර සීමාවේ අපි ඉන්නේ. එතකොට මේ නැගෙනහිර සීමාව ඉවර කරාම අපි වෙනත් වර්ගයේ උද්‍යානයකට ප්‍රවේශය ලබා ගන්නවා. එතකොට ඒක තියෙන්නේ තරමක් උස මට්ටමක. දැන් අපි මෙහෙම ඇවිදගෙන ඇවිල්ලා අපි පඩිපෙළ නැගලා තමයි ඊළඟ උද්‍යානයට යන්න ඕන. එතකොට මේ උද්‍යාන දෙක වෙන් කරන බැම්ම ඔබට හොඳට පැහැදිලිව පේනවා. මේක මුල් අවස්ථාවේ තියෙන ඇති ගල් වලින් කරලා ඔබට පේනවා අර එක පැත්තක ගල් බැම්ම තවත් ඉතුරු වෙලා තියෙනවා. මේ පැත්තේ ගඩොල් බැම්මක් තියෙනවා. මේ අර පැත්තේ ගඩොල් බැම්ම තියෙන ඇති ඒක කඩා වැටිලා. එතකොට මේ පැත්තේ මේ ගඩොල් බැම්ම මේ විදිහට ඇවිල්ලා ඉවරලා මේ ගඩොල් බැම්ම මෙතන මේ බැම්ම බැඳගෙන එනකොට මුණ ගැහෙනවා විශාල ගල් පර්වතයක්. ඉතින් ඇත්තෙන්ම ඒ අය මේ ගල් පර්වතය විනාශ කරන්නේ නැතුව අර ගඩොල් බැම්ම ගෙනල්ලා මේ ගල් පර්වතයට හේතු කරලා තියෙනවා. ඔබට ඉතා පැහැදිලි මේ ගල් බැම්ම හේතු වෙන තැන අර ගල්පඩි වගේ කපලා තියෙනවා. ඒත් වශයෙන් මේ ගල්පඩි කැපීමේ මූලික අරමුණ බවට පරිවර්තනය වෙන්නේ පත් වෙන්නේ මේ ගඩොල් බිත්තිය ගෙනල්ලා නිකාම්ම ඔය ගලට හේතු කරොත් එහෙම ඔය ගල් බැම්ම අර උඩින් එන පීඩනය නිසා කඩා වැටෙන ඉඩක් තියෙනවා. ඉතින් අපි වුණත් අද මේ ඩබල් වෝල් ගිහිල්ලා තියෙන්නේ නේද? ඔව් බිත්ති දෙකක් ගිහිල්ලා තියෙනවා. දැන් ඔබට පේනවා අර උඩ තියෙන මේ තව් ප්‍රමාණය දිහා බැලුවට පස්සේ තව් පේලි දෙකක් ගිහිල්ලා තියෙනවා. සමහර තැන්වල අවශ්‍ය වෙලා තව් පේලි 3ක් තියෙනවා. ඒතර මේ විදිහට බැලුවම මේවා ඊට සවිමත්ව හදලා තියෙන ඔබ රේඛාවක් ඇන්දොත් මේ විදිහට එන ගඩොල් බැම්ම ඔහම ගිහිල්ලා මේ ගලට සම්බන්ධ වෙලා බොහොම සුහදව සම්බන්ධ වෙන්නේ විනාශයක් කරලා නෙමෙයි. ඊට පස්සේ ගල උඩ ඒ බැම්ම ගිය බවට සලකුණු තමයි ඒ තව් වලින් පේන්නේ. ඊට පස්සේ කියන්නේ කොපමණ උසද ඒ ගල් බැම්ම කියන එක ඔබට ඉතාම පැහැදිලි වෙනවා මේ දර්ශන දකින්නකොට. ඊට පස්සේ ඒ ගල් බැම්ම නැවතත් ඊට එහා පැත්තෙන් ගල එහා පැත්තෙන් තවදුරටත් ඉදිරියට ගිහිල්ලා ඉවර වෙලා ඒ යනකොටත් හම්බෙන ගල් බැමි කොහොමද කියන එක අපිට හොඳට පේනවා. සර් දැන් මේ මෙතනින් මේ සර් කියන එකට උදාහරණයක් මම හොයාගත්තා. මේ තියෙන මේ ගල් කට්ට උඩ මේ ගඩොල බැදලා තියෙන විදිහ. මේ අපි ඩිලින පෙන්නමු. මේ දැන් ඔය පඩි පෙළවල්ද පහන් තියන්න යොදාගත්තද කියන ප්‍රශ්නෙට එතනම තියෙනවා උත්තරේ. මේ ඔබ දකිනවා මේ රූප රාමුව වල මේ ඔය අපි සඳහන් කරපු ගලේ තියෙන ගල් කට්ට උඩ ගඩොල් බැම්මක් බැඳපු ශේෂයක් අදටත් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන්ම වෙන්න ඇති නිසා අර තැන්වලත් බැමි තියෙන්න ඇත්තේ. ඒ ඕන කෙනෙකුට තේරෙනවා මේ සුමට ගල් මේ මතු පිටක මේ ගඩොල් බැම්ම හැදුවොත් මේ ගඩොල් ටික ඔක්කොම පල්ලෙහාට තල්ලු වෙලා යනවායි කියලා. ඉතින් ඒ තල්ලු වෙලා එන එක වළක්වා ගන්න තමයි මේ වගේ ගලේ තව් කපලා ඒ ගඩොල් බැම්ම ඒකට සවි කරලා තියෙන නිසා අපේ හුඟක් අපේ හිතවත් ශ්‍රාවකයෝ අහලා ඉවරලා තිබුණා මේ වගේ තව් තියෙනවා මේවා මොනවටද ඉදි කළේ. දැන් මේ සීගිරිය බලන් දෙන අයත් සමහර වෙලාවට කියනවා මේවා පහම්පත්තු කරන්න තිබුණේ මේවා මේ ගල් උගුල් වගේ ඒවා හදන්න තිබුණේ. එහෙම ඒවා නෑ. ඒ වගේ මේ වැරදි මතවලට එන්න එපා. මේ හුඟක් ගල් වල කොටලා තියෙන මේ තව් වගේ දේවල් මේ ගඩොල් බැමි සම්බන්ධ කිරීම සඳහා තමයි මේ ඒ තව් ඉතුරු වෙලා තියෙන්නේ. ඇත්තට මේ ගඩොල් බැමි දැන් කඩා වැටිලානේ. කඩා වැටුනහම තව් ටික නිරාවරණය කරලා අපි පෙන්නුවේ කඩා නොවැටිච්ච තැන. මේ ගඩොල් බැම්මත් මෙතන තියෙන එකත් කඩා වැටුනොත් කවදාරි දවසකට මේ ගල උඩ තියෙන තව් ටික අපිට පෙනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ ඇත්තෙන්ම මේ ගල් වල මේ තව් පේන්නේ මේ සීගිරිය නිර්මාණය කරපු වාස්තු විද්‍යාඥයන්ගේ තිබිච්ච මූලික වාස්තු විද්‍යාත්මක දර්ශනය. ඒක තමයි අපි හැම වෙලාවෙම වැඩසටහන් වලදී කිව්වේ අපි මේ මනුෂ්‍ය නිර්මාණයක් කරනවා නම් ස්වභාව ධර්මය ඇතුලේ ගයක් හදනවා නම් උද්‍යානයක් හදනවා නම් අපේ දර්ශනය උනේ අපි ස්වභාව ධර්මයත් එක්ක සමාන්තරගත වෙලා ස්වභාව ධර්මයත් එක්ක ආදේශනයක් ලබාගෙන මේ වැඩේ කරන ආකාරය. දැන් අපිට හොඳට පේනවා මේ අර ඊටාම රේඛීය ජ්‍යාමිතික බැමි වලට ගඩොල් බැමි වලට කොහොමද ජ්‍යාමිතික නොවන මේ ස්වභාව ධර්මයේ තිබෙන ඊටාම චමත්කාර ජනක මේ රේඛාවන් මේ ගල් වල තියෙන. ඒ වගේ මේ ගල් වල වර්ණය අර ගඩොල අපි දන්නවා දුඹුරු පාටක් තියෙන්නේ ගල්වල තියෙන ඒ රතු පැහැති දුඹුරු පැහැයට මේ වගේ කළු ගලක වර්ණ එකතු වුනහම ඇති වෙන ඒ වර්ණ සංකලනය ඒකට පසුබිම් වෙන්නේ මේ කොළ පාට ගස්වල
තියෙන වර්ණය ගඩොල්වල පෙඳ පාසි දියසෙවල බැඳුනම ඇති වෙන මේ හරිත පැහැය මේවා ඔක්කොම එකට සම්බන්ධ කිරීමෙන් තමයි මේ චමත්කාරය උද්දීපනය කරන්න උත්සාහ අරගෙන තියෙන්නේ මේ උද්‍යානයේ. ඔව් සර් ඒකම අපි දැන් මේ සර් සඳහන් කරන්නේ ඒකම මම දිල්ලට මේ කියනවා මේ ජනිත් හරි අර උඩ කට්ටයක් තියෙනවා. ඒකට අපිට හිතා ගන්න පුළුවන් මේ බැම්ම ගිහිල්ලා අතෙන්ට තමයි ජොයින්ට් වෙලා සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි කතා කරන අතරතුර ඒ රූපරාමු ලබා ගන්න ටිකක් දුරින් තියෙන හින්දා සර් දැන් අපි කිව්වනේ මේ ජල උද්‍යානයේ අවසාන හරිය තමයි මේ අපි ඉන්නේ කියලා. ඔව්. මේ දැන් එහෙම ආපුවම අටපට්ටම් පොකුණ මුණ ගැහෙනවා අපිට. ඒ කියන්නේ ඔබ මේ ශ්‍රීගිරිය ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වෙන්න දැන් අවසර තියෙන ගේට්ටුවෙන් ඇතුල් වෙලා ඔබ ආවොත් මේ පාර දිගේ ආවම වම් අත පැත්තට ජල උද්‍යානයේ අවසානයේදී මේ අටපට්ටම් පොකුණ බලන්න එන්න පුළුවන්. ඔව්. දැන් එතන ඇත්ත වශයෙන්ම අපේ මේ එන සංචාරකීන්ට දැන ගැනීම සඳහා නාම පුවරුකුත් සකස් කරලා තියෙනවා අටපට්ටම් පොකුණ කියලා. ඒ නිසා ටිකක් කල්පනාවෙන් ආවොත් ඒක බලා ගන්න පුළුවන්. මොකද මේකත් මේ සීගිරියේ කරපු අති විශිෂ්ට නිර්මාණයක් හැටියට අපිට අඳුරා ගන්න පුළුවන්කම තියෙනවා. මේකට අටපට්ටම් පොකුණ කියලා කියන්න හේතුව තමයි මේකේ හැඩය ගත්තොත් එහෙම පට්ටම් 8ක් පැති 8ක් මේකේ දකින්න තියෙනවා. ඒ පැති 8 නිසා තමයි මේක අටපට්ටම් පොකුණ කියලා කියන්නේ. ඒක අපි දාපු නමක්. ඒක ඒ කාලේ මේකට මොකද්ද කිව්වේ කියන එක අපි දන්නේ නැහැ. නමුත් මෙතනත් හරි විශේෂයක් තියෙනවා. මොකද දැන් අපිට පේනවා මේ අර එහා පැත්තේ එක පට්ටමක් තියෙනවා. මේ පට්ටම් 8 එක පට්ටමක් තියෙනවා. ඒ පට්ටම ස්වභාවික ගල් පර්වතයක් තමයි මේ පට්ටමට අරන් තියෙන්නේ. ඒ වගේමයි අනිත් පැත්ත ගත්තොත් එහෙම නැවත වරක් අර මහ විශාල පර්වතයක් ඉස්සරහා තියෙනවා. ඒ පර්වතයේ එක මුහුණතක් ඒ පට්ටමක් හැටියට අරන් තියෙනවා. මං හිතන්නේ මේ නිර්මාණ ශිල්පීන් මේ සමස්ත උද්‍යානය එක දෙයක් හැටියට එක අස්තිත්වයක් හැටියට එක සංකල්පයක් හැටියට අරන් තියෙන. දැන් අපි පහු කරගෙන ආපු හුඟක් දේවල් එක්ක වෘත්තාකාරයි එක්ක මෙහෙම රේඛීයයි. ඒතර මෙතනදී මේ අටපට්ටම් හැඩයක් මෙතනට ලබා දීලා තියෙනවා. එතකොට අර දෘශ්‍යමය වශයෙන් තියෙන දෘශ්‍යමය සමතුලිතතාවය උදාහරණයක් කියන visual balance visual equilibrium කියන අදහස දෘශ්‍යමය සමතුලිතතාවක් ඇති කර ගැනීම තමයි මේකෙන් අදහස් වෙන්න ඇති. මේක සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳලා බලනකොට ඒ තරම් දැනෙන්නේ නැති වුණාට මදක් ඉහළට එසවිලා බැලුවොත් එහෙම අපිට පේනවා අර ඔක්කොම රේඛීය වතුර මාර්ග ජල මාර්ග එතකොට ජල මල් ඒ වගේම බැමි අතරතුර ඒ වගේ සමහර තැන්වල තියෙන දික් හතරැස් ගොඩනැගිලි හතරැස් ගොඩනැගිලි ඒවා අතරේ අටපට්ටම් හැඩයේ ව්‍යුහයක් විශාල පොකුණක් මේ වගේ පොකුණක් මෙතන හැදීමෙන් අර තියෙන එක පැත්තකින් විවිධත්වය එක පැත්තකින් දෘශ්‍යමය සමතුලිතතාව මේ වගේ කරුණු රාශියක් මේකට ලබා දීලා තියෙනවා. ඒතර අපිට තේරෙනවා මේ අටපට්ටම් පොකුණ ඇත්තෙන්ම මේ සමස්ත උද්‍යානයේ ඉවත් කළ නොහැකි අංගයක්. මොකද මේක බැරි වෙලත් ඉවත් කළොත් එහෙම මුළුමනින්ම මේ උද්‍යානයේ තියෙන සමතුලිතතාවය ඉවත් වෙලා යනවා. ඒතර මේ වගේම අටපට්ටම් පොකුණක් එහා පැත්තෙත් ඇති කියලා අපි හිතනවා. මොකද මේක හරියම සමමිතික ආකාරයට සකස් කරපු දෙයක්. නුවන් මේකේ බලන්න මේක ඉතාම වැදගත් කියලා කියන්නේ අපේ හුඟක් මෙතනට එන අපේ සංචාරකයෝ මේක බලන්නේ නැහැ. ඉතින් අපි ඉතා සාදරයෙන් ආරාධනා කරනවා ජල උද්‍යානයේ කෙළවරේ නැගෙනහිර පැත්ත ඔබ ගලදෙස එනකොට ගලදෙසට ජල උද්‍යානයේ අවසන් වෙනකොටම ඒ සීමාවේ වංගත පැත්තේ තියෙන මෙතනට එන්න ඇවිල්ලා බලන්න. දැන් මේ ඔබට පේනවා ඇති අතන අර ගලේ තියෙනවා උඩ මෙහෙම රේඛාවක් වගේ කොටලා. උතන මට හිතුණා මොකක් හරි මේ පොකුණට අදාළ නිකන් සමාහට්ටයක් වගේ ගොඩ නිකන් මේ නිදහසේ සුව විඳින්න හදපු අට්ටාලයක් තිබුණාද කියලා. ඒක හරි. ඒ නිවැරදි අදහස ඔබට පේනවා යටින් තියෙන තව් වගේක් හදලා සිදුරු වගේක්. ඔතන දැවමය ලී වලින් කරපු වහලක් වගේ දෙයක් ඔතන හදලා තියෙන්න ඕනේ. ඒ වගේම එහෙම වුණොත් මේ යට කුඩා වේදිකාවක් වගේ එකක් ගල් වලින් හදලා තියෙන්න ඇති. එතකොට එහෙම වුණාම දැන් ඔබට පේනවා අර එතන සුදු පාටට ඉරක් වගේ තියෙනවා. ඒ කියන්නේ ගල් වලින් ආවරණ වෙච්ච සීමාව වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඉතින් එහෙම වුණා නම් අපිට ඊටාම මනක් කල්පිත චිත්‍රයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. මේ
මෙතන මේ ජලය මෙහෙම පිරিলা තියෙනවා. එතකොට සමහර විට මේක නෙළුම් මල් වගේ දේවල් පිපිලා තියෙන්නේ නැති. එතකොට එතන වේදිකාවක් වගේ තියෙනවා නම් එතන ඉන්න පුද්ගලයෝ වාඩි වෙලා මේ ජල උද්‍යානයේ දිහා බලන් ඉන්න පුළුවන්. සමහරු ජල ක්‍රීඩා කරන්න පුළුවන්. සමහර විට ජලය සම්බන්ධයෙන් කරන යම්කිසි වතාවතක් වගේ දෙයක් කරන්න පුළුවන්. යාතු කර්මයක් කරන්න පුළුවන්. එතකොට දැන් අද අපේ පිහිනුම් තටාක වල තියෙන මූලික සංකල්පයමයි මීට අවුරුදු 1500කට උඩදී මේ සීගිරි උද්‍යානයේ ඉදිකර තිබෙන මේ අටපට්ටම් පොකුණෙත් අපිට දකින්න තියෙන්නේ. ඔව් සර් දැන් මෙතනින් එහාට අපිට හම්බ වෙන්නේ ශිලා උද්‍යානයේද සර්? අපි මේ දැන් අපි මේ දැකපු බැම්ම අපි අර ඉස්සෙල්ලා විස්තරාත්මකව පෙන්නපු බැම්මෙන් අපි නැගලා ගියාම එහා පැත්තට අපි ප්‍රවේශ වෙන්නේ තවත් සුවිශේෂී උද්‍යානයකට. මොකද අපි වැඩසටහනේ මුලින්ම කිව්වා සීගිරිය ප්‍රධාන උද්‍යාන 3කින් සමන්විතයි කියලා සිංහපාදය දක්වා ගමන් කරනකොට. ඒකේ පළවෙනි උද්‍යානය තමයි අපේ ජල උද්‍යානය. ඒතර ජල උද්‍යානයේ තිබුණා මේ ශුද්‍ර ජල උද්‍යානය සහ අනිත් ලොකු පොකුණු තියෙන ජල උද්‍යානය. ඒක පහු කරලා අපි එනකොට අපි ඇවිල්ලා ඒ නැගෙනහිර සීමාවේදී අපි නැවතත් පඩි ටිකක් නැගලා තව උඩ මාලකයකට නගිනවා. ටෙරස් එකකට. ඒ ටෙරස් එක එතන හදලා තියෙන්නේ අර එන කෙනාට මානසිකව ඇති කරනවා යම්කිසි සංවේදනයක් ඔබ දැන් අලුත් තැනකට අවතීර්ණ වෙනවා කියන එක. අලුත් අඩියකට ආවා කියලා. අලුත් අඩියකට. දැන් ඇත්ත වශයෙන්ම මේකෙන් තියෙනවා මේ එන කෙනාට කියන්නේ ඒක සීගිරිය බලන්න මිනිස්සු බලන්න එන්න නෙමෙයි මේ සීගිරිය හැදුවේ. නමුත් මේක රාජකීයන්ගේ උද්‍යානයක් නේ. ඒතකොට රාජකීයන් මේකේ හෙට මෙහෙට ගමන් ගියා. කියන්නේ බලනට වැඩි විදීම තිබුණානේ. එතකොට මේ අර ගල පාමුල තියෙන ස්වභාවික භූවිෂමතාව පාවිච්චි කරලා ඔවුන් මීට ඊටාම ආනන්දජනක වාස්තු විද්‍යාත්මක මොහුනුවරක් මේකට ලබා දුන්නා. එතකොට මේ ජල උද්‍යානයේ බොහෝ විට සමතලා භූමියක අපි ඇවිදගෙන ඉන්නේ. ඊට පස්සේ ගලට නගිනකොට හරි හෙමින් ඊට ප්‍රවේශයක් ලබා දීම. ඒක ගතටත් මනසටත්. දැන් අපි ඉස්සරහා එනකොට අර ගල් පර්වතය අපිට පේනවා සීගිරි පර්වතය. මේ කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මට මේක නේද නගින්න තියෙන්නේ. මේක නගින්න පුළුවන්ද කියලා මේකේ ප්‍රපාතාකාර බව දැක්කම. ඉතින් ඒ ඇති වෙන කුකුස ඇති වෙන අධෛර්යය දුරු කරලා ඒ ගල වෙතම යන්න පුළුවන් වෙන විදිහට තමයි මම නැවතත් කියන්න තියෙන්නේ මේ සීගිරිය හැදුවේ මිනිසුන්ට බලන්න එන්න නෙමෙයි මේක රාජකීය ප්‍රවේශයක්. නමුත් ඒ රාජකීයයන්ට උවත් ඒ ගල වෙත තරණය කරන්න යනකොට ඒක ඔවුන් තුල ඇති වෙන ඒ සමහර මන්දෝත්සාහය ඒකේ ප්‍රපාතාකාර බව නිසා ඒ වගේ දේවල් තුරල් කරලා ඒ වගේම මේ තිබෙන ස්වභාව භූ විෂමතාවය හොඳින් පාවිච්චි කළා ඊටාම චමත්කාරජනක උද්‍යානයක් නිර්මාණය කරලා දැන් ඊළඟට අපි ප්‍රවේශ වෙන්නේ උද්‍යානයට. ඔව් සර් දැන් ඊට කලින් දැන් මේ අටපට්ටම් පොකුණ අසලම මේ නිකන් චෛත්‍ය පාදම් දෙකක් වගේ මේ ගොඩනැගිලි ගඩොල් වලින් හදපු මේ චක්‍රාකාර ගොඩනැගිලි දෙකක් දකින්න ලැබෙනවා. ඔව් නුවන් අපි අවස්ථා කීපයකදී සීගිරිය පිළිබඳ මීට කලින් වැඩසටහන් වලදී අපි සඳහන් කරා සීගිරි කාශ්‍යප රජුරුවන්ගේ ජීවිතය හා ඔහුගේ රුචි අරුචිකම් පිළිබඳව එක් වැඩසටහනක මට මතකයි අපි මතක් කළා. අපි එතෙන්ට ඇවිදගෙන යනවා. ඔව් අපි එක අවස්ථාවක මතක් කළා සීගිරි උද්‍යානයේ තිබිලා මේ තාරා දේවියගේ රූපයක් හම්බුණා කියලා. ඒ වගේම සීගිරිය ආවට අවලෝකිකේශ්වර බෝධිසත්වවරයාගේ රූප හම්බෙලා තියෙනවා විශේෂයෙන් පිදුරංගල. එහෙම ඒවා දැන් සීගිරි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබලා තියෙනවා. දැන් එතකොට මේ රූප හම්බෙලා තියෙනෙත් මේ ජල උද්‍යානයේ තිබිලා. ඉතින් අපිට පේනවා මේ වගේ මේ බැලු බැලමට මේවා පිළිම ගෙවල් වගේ දේවල් අපිට පේන්නේ. එතකොට මේ පිළිම ගෙවල් වල මේ අර උද්‍යානයේ හම්බෙන තාරා දේවියගේ ප්‍රතිමාව වගේ ප්‍රතිමා ප්‍රතිස්ථාපනය කරලා තියෙන්න ඇති. ඒතකොට අපිට පේනවා සීගිරි උද්‍යානය කියලා කියන්නේ හුඟක් විනෝදය සතුට පමණක්ම නෙමෙයි. සීගිරි උද්‍යානය තුල අර රාජකීය යාතුකර්මික ප්‍රවේශයත් ඒකම තිබුණා. ඉතින් ඇත්තෙම අපි දන්නා පුරාණ කාලේ පුරාණ සම්ප්‍රදායන් වල අර සතුට සෞන්දර්යය කියන එකත් එක්කම බද්ධ වෙලා තිබුණා මේ කිසියම් විදිහේ යාතුකර්මික අපේක්ෂාවනුත්. ඉතින් එතකොට ඒවා පරිපූර්ණ කර ගැනීම සඳහා තමයි මේ වගේ දේවල් හදන්න ඇත්තේ. සර් තාරාදේවි පිළිමය ගැන කිව්වා ඒක දැන්ට තියෙනව නේද කෞතුකාගාරයේ තියෙනවා. අපි මේ අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්නමු. අපේ ශ්‍රාවකයන්ට අපි ආරාධනා කරනවා දැන් සීගිරිය ආවම මේ නිකන් වරුවක් ගත කරලා යන්න එන්න එපා. දවසකටත් බලන්න බැරි තරම් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔබ සීගිරිය ආවම මේ ශිලා උද්‍යානය, ජල උද්‍යානය වගේ දේවල් විතරක් නෙමෙයි කෞතුකාගාරය තියෙනවා. මේකෙන් ඇන්න ගිහිල්ලා ඔබට
මැස් දෙකෙන්ම බලාගන්න කාශ්‍යප රජතුමා භාවිත කරපු දේවල්. ඒකම වෙනුවන් කියන්නත් තියෙන දැන් අපිට ඇත්ත වශයෙන්ම මේ දර්ශන පෙන්වන්න පුළුවන්. දැන් අපි මේ වෙලාවේ ඉන්නේ අද සීගිරි මේ උද්‍යානයේ මේ හවස් වරුවේ. ඉතින් අපිට පෙන්වන්න පුළුවන් ඇත්ත වශයෙන්ම මේ මැද රේකීය මාවත දිගේ අපේ සංචාරකයෝ යනවා. ඇත්තෙම ඕන් යන්නේ කෙලින්ම ගල දිහා බලාගෙන. කියන්නේ මේ දර්ශන බලනකොට ඔබට පේනවා ඇති. දැන් අපි ඉන්නේ ඊටාම වැදගත් නිර්මාණයක් ළඟ. දර්ශනයක් ගන්න පුළුවන් සංචාරකයෝ දෙපළක් මේ පැත්තට එනවා. මට පේන විදිහට මේ දවස්වල කලබල තිබුණත් රුසියාවේ වුන් නැවිලා ඉන්නවා. ජනිත් පේනවා නම් ජනිත් මේ ඔව් සර් අපි කතා කරමු. ඉතින් මේ ඒ නිසා දැන් බලන්න දැන් අපි මේ මෙතන හිටගෙන හිටියත් මේ බහුතර සංචාරක ප්‍රමාණයක් මේ මාවත දිගේ කෙලින්ම යනවා මිසක් මේ මේවා දිහා හැරිලා බලන්නේ නැහැ. ඒ නිසා උන්ට සීගිරියේ අපි ඉන්න හින්දා කොහෙද මේ සමහර අය ඇවිල්ලා බලන් යනවා මොකද මේ වෙන්නේ කියලා. අටපට්ටම පොකුණ ගාවට ආවා. ඔව් එහෙම නැත්තම් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ හිතවත් මේ වැඩසටහන් කිරීමේ අරමුණ වෙන්නේත් මේ වගේ තැන් වලට ඇවිල්ලා හිමින් විවේකයෙන් අත වශයෙන් ඔබ 9ට හෝ 10ට දවල් ආවොත් ඔබ 3-4 වෙනකන් සීගිරිය ගත කරන්න ඕන. මේ සීගිරිය නියම විදිහට රස විඳින්න නම් ඒකට උවමනා කරන විද්‍යුත් මාර්ගෝපදේශකත්වයක් තමයි අපි මේ වැඩසටහන හරහා ඔබට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ උදෑසන 8ට ඉවරද කරන්නේ අපේ සමීර මේ සීගිරිය මේ ගේට්ටු අරින්නේ කීයටද? ඔව් සංචාරකයන්ට අරින්නේ උදෑසන 7ට. වහන්නේ 5ට. ඔබට උදෑසන 7 ඉඳලා හවස 5 වෙනකන් අවස්ථාව තියෙනවා. මේ කියන්නේ සීගිරියට පිවිසෙන්න. පිවිසුණෙන් පස්සේ මම හිතන්නේ හවස 6 විතර වෙනකන් ආයේ යලි පැමිණීමේ හැකියාව තියෙනවා. ඔව්. අපේ උත්සාහය පොය දවස් වලට පුළුවන් නම් රාත්‍රියේදීත් යම්කිසි වෙලාවක් ඔබට සීගිරිය ගත කරන්න අවස්ථාව උදා කරලා දෙන්න අපි ඒ සටනේ ඉන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ මම හිතන්නේ නුවන් දැන් අපිට වෙලාව හරි කියලා අපේ ජල උද්‍යානයේ අපේ මේ කොටස තව කොච්චර වෙලාවක් තියෙනවද? හරි තව පොඩි වෙලාවක් තියෙනවා. අපි ගමන් කරමින් දැන් මේ වගේ මේ අපි කිව්ව මේ ස්තූපාකාරයේ හැඩතලයන්ස මේ දැන් අපි ඉන්නේ දැන් අපි සීගිරියේ කෙලින් බලාගෙන යනකොට දැනට ප්‍රසංස්කරණය කරපු කාරණා ටික තිබුණේ මෙච්චර වෙලා වම් පැත්තේනේ. මේ අපි කිව්වේ දකුණු පැත්ත අනාගතයට අපි තියලා තියෙනවා කියලා අනාගත පුරාවිද්‍යාඥයින්ට. හැබැයි මේක ඇල්ල තියෙන්නේ සර් වම් පැත්තේනේ. ඔව් ඒකට හේතුව තමයි මේ සීගිරියේ එක් පැත්තක් අනාගතයේ වෙනින් ඉතුරු කරන්න ඕන කියන තීරණයට එළඹුණේ 1980 දශකයේදී සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ස්ථාපනය කරලා ආචාර්ය රෝලන් සිල්වා මහාචාර්ය සේනක බණ්ඩාරනායක වගේ මෙරටේ පුරාවිද්‍යාවේ පුරෝගාමීන් ඇත්තම කිව්වොත් අනුශාසකයින් වගේ අය. ඉතින් ඒ අයගේ තීරණයක් උඩ තමයි සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ එක පැත්තක් පරීක්ෂා කළ යුතුයි කියන ස්ථාවරයට ආවේ. ඉතින් දැන් මේ වම් පැත්තේ තියෙන දේවල් විවෘත කරලා තියෙන දේවල් ඒ තීරණය ගන්න කලින් අපි දන්නවා සීගිරිය වැඩ කටයුතු පටන් ගත්තේ 19 වෙනි සතවර්ෂයේ අගභාගයේ ඉඳලා HCP බෙල් මහත්මයාලාගේ ඉඳලා මහාචාර්ය සෙන්රත් පරණවිතාන ඒ ඇතුළු බොහෝ පුරෝගාමීන් මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වුණා. ඉතින් ඒ අයට එහෙම එකක් තිබුණේ නැහැ. අර නටබුන් වල එකක් තියෙන එකක් දැක්කනම් ඒක වහාම ප්‍රතිසංස්කරණය කරලා තහවුරු කළා. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රතිපත්තිය අපි කියපු ප්‍රතිපත්තියට වෙනස් නේද කියලා. නමුත් එහෙම වෙනස් වීමක් නෙමෙයි. ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක්. මේ 80ට කලින් තහවුරු කරපු පොකුණක් තමයි මේ පැත්තේ තියෙන. ඒක පසු කාලේ නැවත නොඑක් මේ තහවුරු කිරීම වලට හා නඩත්තු කිරීම වලට ලක් වුණා. නමුත් මේ මූලික අවස්ථාව 1980ට පෙර කාලෙකයි තියෙන්නේ. හරි අපිට මං හිතන්නේ තව ඉදිරියට ගියාම අර සර් කිව්ව 100කට පෙළ කරා පිවිසෙන්න පුළුවන්. මං හිතන්නේ මේ සීගිරියේ මේ විශාලතම ප්‍රදේශයක් පුරා පැතිරලා තියෙන උද්‍යානයේ ජල උද්‍යානයද? ජල උද්‍යානයේ බටහිර ජල උද්‍යානයේ. නමුත් ඒකෙන් මෙහෙමයි අදහස් කරන්නේ. අපේ මේකට සවන් දෙන මේ වැඩසටහනට සවන් දෙන අපේ හිතවත් ප්‍රේක්ෂකයෝ වැරදි වටහීමක් ඇති කරගන්න එපා. අපි කලින් වැඩසටහනක කිව්වා තවමත් විවෘත නොකරපු පැත්ත තමයි සීගිරිය නැගෙනහිර ප්‍රවේශය කියලා. ඒතර නැගෙනහිර ප්‍රවේශය මේ බටහිර ප්‍රවේශයෙන් 3 ගුණයක් පමණ ආසන්න වශයෙන් විශාලයි. ඉතින් ඒ කොටස තමයි විවෘත කළා නැහැ. ඒක මහා ඝන වනයෙන් වැසිලා තියෙන්නේ. නමුත් විවෘත කරපු ප්‍රදේශය දිහා බැලුවොත් එහෙම සීගිරියට ප්‍රවේශ දෙකයි තියෙන්නේ. එකක් නැගෙනහිර ප්‍රවේශය, අනික බටහිර ප්‍රවේශය. මේක තමයි රාජකීය උද්‍යානයේ හැටියට භාවිත වුණේ පුරාණ කාලයේදී. ඉතින් මේ උද්‍යාන වලින් වැඩිපුරම විශාල වපසරියක් තියෙන කොටස හැටියට අපිට පෙන්වලා දෙන්න පුළුවන් සීගිරිය බටහිර උද්‍යානයේ. දැන් අපි බටහිර උද්‍යානයේ නැගෙනහිර සීමාව ඔස්සේ දැන් අපි මේ ගමන් කරන්නේ. ඔබට පේනවා ඇති අපි පියකැට පෙළකින් නැගලා හෙමින් ප්‍රවේශ වෙනවා සීගිරි පර්වතයේ දෙසට.
එතකොට දැන් බලන්න එතනිත් එකපාරට පඩි පෙළවල් දාන්න නැතුව අපි පඩි පෙළවල් හෙමින් තමයි මේ පඩි පෙළවල් තරණය කරන්නේ. එහෙම කළා අපි මේ උස මේ නගින්න තියෙන උස ක්‍රමානුකූලව අපිට නොතේරෙන වේගයකින් තමයි අපි මේක උඩට නැගගෙන යන්නේ. එතකොට අපි දැන් මේ පැත්ත හැරලා බැලුවොත් එහෙනම් අපිට පේනවා ජල උද්‍යානයේ බටහිර ජල උද්‍යානයේ තියෙන ආකාරය. ඊට පස්සේ අපි දැන් සීගිරියේ තවත් ඊටාම චමත්කාරජනක උද්‍යානයකට ප්‍රවේශ වෙන්නේ. මේ උද්‍යානය හඳුන්වන්නේ පර්වත උද්‍යානය කියලා. සමහර විට ඉංග්‍රීසියෙන් සටහන් කරලා තියෙන සිතියන් වල රොක් ගාඩන් කියලා තියෙන වෝටර් ගාඩන් එක අපි පහු කරගෙන ආවේ. දැන් තියෙන රොක් ගාඩන් එක. දැන් අපි රොක් ගාඩන් එකේ ටිකක් නතර වෙලා මේක බොහොම ලස්සන උද්‍යානයක්. ඉතින් අපි මේකේ තියෙන සුවිශේෂී අංග එකින් එක විස්තරාත්මකව අපි බැලිය යුතුයි. අපි මේ ශිලා උද්‍යානයේ පිවිසෙන කොටවස අපිට ආයේ කොළඹ යන්න වෙනවා. ඔව්. අපේ බම්බලපිටියේ ප්‍රධාන සම්බන්ධතා මැදිරියට ගිහිල්ලා අපේ 99 වෙනි වැඩසටහනේ දෙවෙනි කොටසත් තරම් සීගිරියේ ශිලා උද්‍යානයට ආයේ එනවා. සංචාරේ සීගිරි සංචාරේ අතිවිශාල දැනුමක් මම අද ලබා ගත්තා. ඇත්තටම මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සහ net FM එකට මම ණය ගැති. මට ඉගෙන ගන්න ළමයෙක් දෙන්න හරිම වටිනා අවස්ථාවක්. ඉතා ලස්සනට සංවිධානය කරලා තිබ්බා. ප්‍රවාහනයේද කෑම බීමද බොහොම ස්තුතියි net FM. පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 අමතන්න. Unlimited History. අපේ ජාතික කතාව. අපි ඔබ ප්‍රවෘත්ති අහන අතර ආවා ශිලා උද්‍යානයට. ජල උද්‍යානය එහෙම නැත්නම් දැනට සීගිරි පරිශ්‍රයේ දැනට මතු කරගෙන ඇති උද්‍යාන වලින් විශාලතම උද්‍යානය වන ජල උද්‍යානය නිමා කරලා පර්වත උද්‍යානය එහෙම නැත්නම් රොක් ගාඩන් එක ශිලා උද්‍යානයට ඇවිල්ලා මේ කොහොමත් ශිලා එහෙම නැත්නම් පර්වත කාරණේ ගැන කතා කරනකොට ගල් ගුහා සහ කටාරම් කියන එක අපේ සංස්කෘතික අංගයක්නේ. ඔව් දැන් අපි ඉන්නේ මේ කටාරම් කෙටු මේ ගල් වෙනක් අභියස ශිලා උද්‍යානය. මේක පිළිමගේ නමින් තමයි නම් කරලා තියෙන්නේ. ඔව්. ඇත්තෙම මේක මේ ස්ථානය ඉතාම වැදගත්. මොකද අපිට සීගිරියේ තියෙන මේ කාල නිර්ණය පිළිබඳව පැහැදිලි කරන්නත් මේක හොඳ තැනක්. ඔබට මතක ඇති අපි මුලින්ම වැඩසටහන් වල කිව්වා සීගිරිය මුලින්ම එන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා කියලා. ඒ කියන්නේ සීගිරි කාශ්‍යප රජතුමා මේ ස්ථානයට එන්න ඇවිල්ලා මේක නාගරික සංකීර්ණයක් බවට පරිවර්තනය කරන්න කලින් සීගිරියේ මේ අවට ගල පාමුල තියෙන ස්වභාවික ගල් ගුහා කීපයක් තියෙනවා. මේ ගල් ගුහා තමන්ගේ වාසස්ථාන බවට පරිවර්තනය කරගත්තේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා. අපි දන්නවා මේ බුදුදහම මේ රටේ ස්ථාපනය වෙච්ච බුද්ධ ශාසනය පැතිරෙන්න පටන් ගත්ත මුල් කාලවලදී බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනවා කියලා අපිට පේනවා. ඒක පෙන්වන්න දෙන හොඳම දර්ශකය තමයි මේ තියෙන ගල් ගුහාවල්. ඉතින් මේ සදහැවත් දායකයෝ මේ වගේ ගල් ගුහා සුද්ධ කරලා සුද්ධ කරලා වගේම බද්ධ කරලා කියන්නේ පියස්සෙන් කඩා වැටෙන දේවල් තියෙනවා නම් ඒවා අයින් කරලා මේ ගල් ගුහා සුද්ධ කරලා සකස් කරලා මේ භික්ෂුන් වහන්සේලාට පූජා කරා. මේවා පිළිබඳ විස්තරය මනෝරත පූර්ණිය වගේ අට කතාවල සඳහන් වෙලා තියෙනවා නුවන් කොහොමද බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ ගල් ගුහාවක් පූජා කරේ කියන විදිහ. එතකොට මේ සාධකයේ දැන් අපි මේ ශිලා උද්‍යානයේ තියෙන මේ ගල් ගුහාව
ඇත්ත වශයෙන්ම මේවා පර්වත ආවරණ කියලා අපි කියන්නේ. ගල් ගුහා කියනකට වැඩිය ගල් ගුහාවක් කියන්නේ කේව් කියන එකනේ. මේවට කියන්නේ අපි රොක් ෂෙල්ටර්ස් කියලා. ඒකට සිංහලෙන් පාලියෙන් තියෙන පබ්බාහාර කියන වචනේ. කියන්නේ පර්වත ආවරණ කියන එක. ඉතින් මේ පර්වත ආවරණයක් තමයි මේ තියෙන්නේ. මේක සීගිරි ඉතිහාසයේ මුල්ම අවස්ථාව කියන්නේ මේ මනුෂ්‍ය ජනාවාසවල මීට කලින් තියෙන ප්‍රාග්ඓතිහාසික ජනාවාස. නමුත් මේ ඓතිහාසික යුගයේ මනුෂ්‍ය පැවැත්ම පිළිබඳ පැරණිම සාක්ෂි පෙන්වන තැනක්. නමුත් අපි ආවේ මේ ශිලා උද්‍යානයට. මේක ශිලා උද්‍යානය කියලා කියන්නේ ස්වභාවිකව පිහිටලා තියෙන මේ වගේ ගල් ගුහා, ඒ වගේ මේ තියෙන නොයෙකුත් දර්ශනීය පර්වත වලින් තමයි මේ උද්‍යානය සමන්විත වෙලා තියෙන්නේ. ඒතර කාශ්‍යප රජතුමා මේ ස්ථානය අර අපි ඇවිදගෙන ආපු සමතලා භූමියෙන් ක්‍රමයෙන් ගල දිහාවට යනකොට භූමිය ඉස්සෙනවානේ. ඒ ඉස්සෙනකොට එක කොටසක් මේ පර්වත හුඟක් වැටිලා තියෙන ස්වභාවික පර්වත තියෙන තැනක් පර්වත උද්‍යානයක් හැටියට ඒ වාස්තු විද්‍යාඥයෝ දිනු කළා. ඊට පස්සේ බලන්න මේකේ පේනවා අපිට විශාල ගල් පර්වත තියෙනවා. ඒ ගල් පර්වත එකිනෙක සම්බන්ධ කරන විශාල ගල් බැමි තියෙනවා. ඊටාම දර්ශනීයයි. ඒ ගල් බැමි සමග සම්බන්ධ වෙන නොයෙකුත් වෘක්ෂ ලතාවන් තියෙනවා. බොහොම නිශ්චලයි. ඒ වගේ ඊටාම රමණීය තත්වයට මේක පරිවර්තනය කරා. ඒ කාශ්‍යප රජතුමාගේ අවධිය පෙන්눔 කරන සාක්ෂිත් මේ ගල් ගුහාවල ඉතුරු වෙලා තියෙනවා. ඔබට පේනවා ඇති මේ තිබෙන ගල් ගුහාවේ ඇතුළත පියස්සේ මේ කපරාදු කරපු ඒ හුණු බදාම පදාස තවමත් ඉතුරු වෙලා තියෙනවා. ඒ පදාස වල ඔබට පේනවා ඇති වර්ණ කොටස් තියෙනවා. තාම ඉතුරු වෙලා තියෙනවා. පාට එහෙම අපිට පේන්න තියෙනවා. තාම ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ විස්තරාත්මක දර්ශන අපි පෙන්නුවොත් එහෙම අපේ හිතවත් ප්‍රේක්ෂකයින්ට හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. තාම චිත්‍ර පදාස ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තෙන්ම සීගිරි කාශ්‍යප රජතුමා මේ ගල් ගුහාවල අර මහා ගල් පර්වතයේ විතරක් නෙමෙයි චිත්‍ර ඇඳිනවා. මේ පල්ලෙහා තියෙන ගල් ගුහාවලත් මේ බිත්ති කපරාදු කරලා මේ වගේ ඊටාම දර්ශනීය චිත්‍ර ඇඳලා තියෙන්න ඇති. නමුත් මේ ගල් ගුහාවේ අපිට සම්පූර්ණ චිත්‍ර බලන්න හම්බෙන්නේ නැහැ. නමුත් අපි තව ටිකක් ඇවිදගෙන මේ පර්වත උද්‍යානයේ මැද හරියට යනකොට අපිට ගල් ගුහාවක් හම්බ වෙනවා. තාමත් කාන්තාර රූප කීපයක් ඉතුරු වෙලා තියෙන ගල් ගුහාවක් අපි අපේ YouTube නාලිකාවේ බලන උදවියට ඒ රූප පෙන්වන්නම්. දැන්ට ඉන්නේ අපි මේ ශිලා උද්‍යානයේ ආරම්භයේ තියෙන පර්වත මේ පිළිමගය කියන ගල් ගුහාව ඉදිරිපිට. ඔව්. එතකොට මේක සීගිරි මේ කොටස අපි මේ ඉන්න ශිලා උද්‍යානයේ සීගිරි සමස්ත උද්‍යානයේ ඊටාම වැදගත්ම කොටසක් බවට පරිවර්තනය වුණා. මොකද අපි පල්ලෙහා ඇවිදගෙන ආපු ජල උද්‍යානයේ ඉදිකිරීම හුඟක් වැඩි. ගඩොල් බෑමි තිබුණා. අපි අර 50 වෙනි වැඩසටහනෙත් අපි ඒක පෙන්නුවා. මේක අර තාප්පවල ඉතුරු වෙලා තියෙන චිත්‍ර පදාස ගැන. නමුත් මේ උද්‍යානයට අහම අපිට පේනවා අර මනුෂ්‍ය ඉදිකිරීම හුඟක් අඩුයි. ස්වභාව ධර්මයේ තියෙන ලක්ෂණ වලට හුඟක් ඉස්මතු වෙන්න ඉඩ දීලා ඒවා ටිකක් ඒකාබද්ධ කිරීමට පමණක් මනුෂ්‍ය අතරමැද වීම කරලා තියෙනවා. ඔව් ඒකම මේ මට මිනිත්තුවක් දෙන්න. මේ අපි මේ QR කෝඩ් එක ස්කෑන් කරමු. ඔබට මේ පිළිබඳව අන්තර්ජාලයට ගිහිල්ලා මේ තොරතුරු ගන්න ඕන නම් අපේ YouTube බලන අයට දැන් මේ YouTube තිරේ මේ QR කෝඩ් එක ස්කෑන් වෙනවා. ඔබේ ජංගම දුරකථනයට QR කෝඩ් එක ස්කෑන් කරගත්තම ඔබට මේ පිළිබඳව තව තොරතුරු බලා ගන්න පුළුවන්. සර් දැන් මේ පිළිමය බැලුවමත් මේ මස්තකයේ ඉඳලා මේ ශිලා උද්‍යානයේ ඉදිරිය අපිට පේන්න ගන්නවා. දැන් ඉදිරියේ තියෙනවා මේ පිහිටි කළු ගලක තව නවීකරණයන් කරලා ඊට මත්තෙන් වර්තමාන ස්තූපයක හැඩය දක්වන ගඩොල් ගොඩනැගිල්ලක්. ඒකම දැන් අපි මේ ගුහාවේ ඉඳලා ඉදිරිය බැලුවා මේ ස්තූපේ හරින්ම කෙලින් තියෙන්නේ. මගේ වම් අත පැත්තෙන් තියෙනවා තවත් අර වගේ මේ චක්‍රවටයක්. අපිට ඕකස තොප්පිගලදිත් ඔය වැනි දේවල් හම්බුණා. අපිට තව තැන්වලදී සර්ට මේ ඔය වගේ ගඩොල් තියලා හදපු මේ අර ස්තූපයක පාදම වගේ දේවල් හම්බුණා. මේත් ඒවැ ශේෂයන්ද සර්? ඇත්තෙම දැන් මේ අපි ඉස්සෙල්ලම අපේ හිතවත් ශ්‍රාවකයන්ටයි ප්‍රේක්ෂකයන්ටයි දෙගොල්ලන්ටම කියන්න ඕන අපි මේ පිළිමගය කියන වචනේ පාවිච්චි කරානේ. නමුත් අපි කතා කරනකොට කිව්වේ මේ ඉස්සෙල්ලම හාමුදුරුවෝ මෙතන වැඩම කරපු තැන. ඊට පස්සේ කාශ්‍යප රජතුමා මේක කපරාදු කළා. ඊට පස්සේ චිත්‍රයන් දෙව්වා. ඒතර කොහොමද එහෙනම් මේකට පිළිමගය කියන්නේ කියන කුකුස ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඇත්තෙන්ම මේක උනේ මොකක්ද? මේ ඊටාම දර්ශනීය පර්වත උද්‍යානය එහෙම නැත්නම් රොක් ගාඩන් එහෙම ශිලා උද්‍යානය කියන මේ කොටස කාශ්‍යප රජතුමාගෙන් ගිලිහුණාට පස්සේ සීගිරිය
සීගිරිය කාශ්‍යප රජතුමාගෙන් අතෑරුණට පස්සේ අපිට ඉතිහාසයේම පෙන්눔 කරනවා කාශ්‍යප රජතුමාගෙන් පස්සේ මුගලන් විසින් මේ ස්ථානය බෞද්ධ භික්ෂුන් වහන්සේලාට බාර දුන්නයි කියන කාරණය. ඉතින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා මොකද කළේ? මේ පර්වත උද්‍යානයේ මෙතන තියෙන මේ ගල් ගුහාව පන්සලක් බවට පරිවර්තනය කළා. මේ සම්පූර්ණ ශිලා උද්‍යානයම පර්වත උද්‍යානයම ආරාමයක් බවට පරිවර්තනය කරා. ආරාමයක් බවට පරිවර්තනය කළා. අපි දන්නවා ආරාමයක් කියලා කිව්වම ආරාමයක තියෙනවා නිශ්චිත අංග. පිළිමගයක් තියෙනවා, ස්තූපයක් තියෙනවා, දේශනශාලාවක් තියෙනවා, බෝධිඝරයක් තියෙනවා. ඔය වගේ නොයෙකුත් අංග තියෙනවා බෞද්ධ පන්සලක. එතකොට මේ ස්වාමීන් වහන්සේලා මොකද කරේ? අර කාශ්‍යප රජතුමා විසින් ඊටාම චමත්කාර ජනක ගල් ගුහාවක් බවට චිත්‍රාන්දලා පරිවර්තනය කරපු මේ ගල් ගුහාව උන්වහන්සේලා පිළිමගයක් බවට පරිවර්තනය කළා. එතකොට මේ ගල් ගුහාවේ ඉදිරිපිට තියෙන මේ ගඩොල් බැමි එහෙම ඒ දර්ශන අපිට දකින්න සැලසුවොත් අපිට පේනවා මේ ගඩොල් බැමි ඉදි කරලා අපිට පේනවා උළුවස්සකුත් ඉදිරිපිට තියෙනවා. මේ තමයි මේ ගල් ගුහාව පිළිමගයක් බවට පරිවර්තනය කිරීමේදී ඇති කරපු ඉදිකිරීම. ඒතර ඒ නිසා තමයි අද මේ මෙතන නාමපූර්වයක් දාලා තියෙන්නේ මේක පිළිමගය කියන නමින්. නමුත් ඇත්ත වශයෙන්ම මෙතනට අපේ මේ රසිකයෝ ආවම ප්‍රේක්ෂකයෝ ආවම සංචාරකයෝ ආවම මේවා දැනුවත් වෙනවා. බලන්න අර මේ ගල් ගුහාවේ එහා පැත්තට ගියොත් එහෙම අපි එතන තියෙනවා විශාල ගල් බැම්මක සලකුණු. මේ මාපගලක් දැක්කස ඔය වගේ. මාපගලක් මේ වගේම ගල් මේ බැම්මක් තිබුණා. නමුත් ඊට පහළින් තියෙන ගල් බැමි කුඩා ගල් වලින් සකස් කරපු ගල් බැමි. ඒවා ඊට පසු කාලේ ඇති වෙච්ච ගල් බැමි කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඒ නිසා අත වශයෙන්ම සීගිරිය හරහා ඇවිදගෙන යන අයට තේරුම් ගන්න තියෙන විශේෂත්ම දේ තමයි ඔබ සීගිරියට ප්‍රවේශ පත්‍රයක් අරගෙන ගල දක්වා ගමන් කරනකොට ඔබ අවදි කීපයකට අයත් සීගිරියේ ඉදිකිරීම පෙන්눔 කරන අවදි කීපයකට අයත් නිර්මාණ පහු කරගෙන යන නිසා ඔබත් ඒක තේරුම් ගත යුතුයි. අනාගතයේදී මේ රට බාරගන්නින් අපේ දූ දරුවන්ටත් මේ සීගිරියේ තියෙන මේ නිර්මාණ කෞශල්‍ය මෙතනට ඇවිල්ලා ඊටාම පැහැදිලිව පෙන්වා දෙන්න කටයුතු කළ යුතුයි. අපි දැන් මේ පිළිමගෙන් එළියට ගිහිල්ලා අපි අර ස්තූපය සහ අපි මේ මං හිතන්නේ අපි මෙතන ඉඳලම අපිට කතා කරන්න පුළුවන් නම් අපි නරඹන්නන්ට අපි ඒ අදාළ දර්ශන රූගත කරලා පෙන්නමු. වඩා අපේ හර්ෂට එහෙම පොඩ්ඩක් ලේසි වෙයිස. මේ දැන් අපි කෙලින්ම තියෙන කාරණේ ගත්තොත් අර ගඩොල් වලින් බැඳපු චෛත්‍ය වගේ තියෙන එකත් ඊළඟට අපිට වම්මත පැත්තේ පේන්න තියෙන කාරණේ ගැනත් අපි මෙතන ඉඳන්ම කතා කරමු සර්. ඔව් දැන් අපි මේ නුවන් මේ පිළිමගය කියන ගල් ගුහාවේ ඉඳලා ඒ කියන්නේ අපි සීගිරි පර්වතයට පිටුපස හරවගෙන ඉන්නේ. ඒතර ඒ කියන්නේ අපි බලා මුණ දීලා ඉන්නේ බටහිර පැත්තට. ඔව් ඒ කියන්නේ ඔබ පැවිසෙන ගේට්ටුව පැත්තට. ඒතර අපි මේ ගල් ගුහාවේ ඉඳලා හරියටම බටහිර පැත්ත බැලුවොත් එimhe ඔබට පර්වත කීපයක් පේනවා. ඒ පර්වත කීපේ වාට ආවරණය කළා බැමි සකස් කරලා තියෙනවා, ගඩොල් බැමිත් තියෙනවා, ගල් බැමිත් තියෙනවා. ඒතර ඒක පර්වතයක් උඩ තියෙනවා නටබුන්නුණු කුඩා ස්තූපයක කොටස්. එතකොට මේ ස්ථානයේ තමයි අර ස්වාමින් වහන්සේලා සීගිරි කාශ්‍යප රජතුමා මේ සීගිරිය අතෑරලා දැම්මට පස්සේ අතෑරලා දැම්ම නෙමෙයි එතුමා මෙතනින් ඉවත් වෙනවා. අපිට පැහැදිලි නෑ වංශ කතා නම් කියන්නේ එතුමා සටනකදී සියදිවි විනාශා ගත්තයි කියලා. කෙසේ හෝ කාශ්‍යප රජතුමාගේ බලය මේ සීගිරියෙන් ගිලිහි ගියාට පස්සේ මුගලන් රාජ්‍ය බලය ගත්තට පස්සේ මුගලන් සීගිරියේ තවදුරටත් වාසය කරන්නේ නැහැ. ඔහු අනුරාධපුරයට යනවා. එතකොට සීගිරියට මොකද උනේ කියන එක වංශ කතාවල කියන ඇතැම් තැන්වල කියනවා අබේගිරික භික්ෂුන් වහන්සේලාට බාර දුන්නයි කියලා. සමහර තැනක කියනවා කොහොමත් භික්ෂුන් වහන්සේලාටයි මේක බාර දුන්නේ. මේ සීගිරියේ ඉඳලා අබේගිරියට යවපු ශ්‍රමණ දූත් නම් කාව්‍යයක් ගැන සංදේශ කාව්‍යයක් ගැන ඇතැම් තැන්වල තියෙනවා සංස්කෘතයෙන් ලියවෙච්ච ශ්‍රමණ දූත් කියන කාව්‍ය ගැන. ඒවා ගැන කිසිම සාක්ෂියක් අපිට නැහැ හොයාගන්න. නමුත් මෙතන භික්ෂුන් වහන්සේලා වාසය කළා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ යාතු කර්ම සඳහා තමයි ඔය ඉදිරියෙන් පේන කුඩා ගඩොළු ස්තූපය උතන සකස් කරලා තියෙනවා. එතකොට අපි හරියටම බටහිර දේශයටයි මුණ දාගෙන ඉන්නේ. ඊළඟට අපි හැරුණොත් එම වම් පැත්තට, ඒ කියන්නේ නිරිත දිගට. නිරිත දිග පැත්තට හැරුණාම නිරිත දිග පැත්තේ ඔබට පේනවා ගල් බැමි ඊටාම අලංකාර ගල් බැමි දාලා යම්කිසි මාලකයක් ඔසවලා තියෙනවා උඩට. ඒ මාලකයේ මුදුනේ වටකුරු ගල් ව්‍යුහයක් දකින්න තියෙනවා. ඒ වටකුරු ගල් ව්‍යුහය මැද්දේ පුරාවිද්‍යාඥයෝ කැණීම් කරලා තියෙනවා. ඒක තහවුරු කළා. ඒ ව්‍යුහ ඒ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව බැලුවම පුරාවිද්‍යාඥයන්ගේ තීරණය වෙලා තියෙන එතන තමයි බෝධිඝරය
බෝධිගරය හදලා තිබුණා කියලා. බෝධිගරය කියලා කියන්නේ බෝගහ රෝපණය කරලා ඒ බෝගහ වටේ ගොඩනැගිල්ලක් හදනවා. ඒක වන්දනාමාන කිරීම සඳහා අවශ්‍ය පියස්සක් සකස් කරලා බෝධිගරයක් හදනවා. ඒ බෝධිගරය අපි සෙල්ලිපි වලත් ඒ බෝධිගර ගැන නොයෙකුත් සඳහන් තියෙනවා. පරිකි බොය කියන වචනේ තියෙනවා. ක්‍රිස්තු වර්ෂයෙන් පළවෙනි සතවර්ෂයේ දෙවෙනි සතවර්ෂයේ සෙල්ලිපි වල බෝධි පරිග්‍රහ කියන නම. ඒතකොට මෙතන බෝධිගරයක් තියෙනවා. ඒතර ඒ තියෙන්නේ අපේ නිරිත දිග පැත්තේ. එතකොට හරියටම බටහිරින් තියෙනවා ස්තූපය හදලා. ඒ වගේම අපි මේ බටහිර ඔය පැත්තෙන් තියෙනවා අපි වයඹ පැත්ත මේ පැත්තට ගත්තොත් එහෙම. මේ තියෙන උතුර අපි වයඹ පැත්තට හැරියොත් එහෙම වයඹ රේඛාවේ මේ කැලෑව ඇතුලේ තියෙන විශාල ගල් පර්වතයක්. ඒ විශාල ගල් පර්වතේ නුවන් මෙහෙම පඩි සිය ගාණක් කපලා තියෙනවා. ඒ කියන්නේ වාස්තු විද්‍යාඥයෝ සහ පුරාවිද්‍යාඥයෝ හිතනවා ඒකට දැන් නම දාලා තියෙන්නේ දේශනාගල කියලා, ප්‍රීචිං හෝල් කියලා. මම හිතන්නේ HCP බෙල් මහත්මයාගේ කාලේ ඉඳලා ඒක එහෙම ව්‍යවහාර කළේ. ඒ කියන්නේ ඒ ගල ඒ තව් කපලා තියෙන ඒවැ ලී කණු හිටවලා පියස්සක් ගහලා තිබුණා කියලා විශ්වාස කරනවා. මොකද ඒක ධර්මදේශනා පැවැත්වීම සඳහා පාවිච්චි කරපු ගල හැටියට. ඒතකොට බලන්න මේ පන්සලේ තියෙන කොටස් පිළිමගේ තියෙනවා. එතකොට ධර්මශාලාවක් තියෙනවා. වන්දනා කරන්න චෛත්‍යයක් තියෙනවා. ඊළඟට මේ පැත්තෙන් යාතු කර්ම කරන්න බෝධිගරයක් තියෙනවා. ඒතකොට මේක කාශ්‍යප රජතුමා විසින් නිර්මාණය කරපු ශිලා උද්‍යානය කාශ්‍යප රජුගෙන් පස්සේ ස්වාමින් වහන්සේලා මොකද කරන්නේ? පන්සලක් ආරාමයක් බවට පරිවර්තනය කරනවා. පොඩි ප්‍රශ්නයක්. දැන් මේ ආරාමික ලක්ෂණ අපිට පේන්න ගන්න ශිලා උද්‍යානයේ ඉඳලා තමයි කැපී පෙනෙන ලෙස. අපි අර කතා කරපු ජල උද්‍යානයේදී අර කාශ්‍යප ශේෂයන් එලෙසින්ම තියෙන වගක් තමයි කතා කරන දේවල් වලින් පෙවුනේ. හැබැයි මේක පරිවර්තනය වෙලා තියෙනවා මේ ආරාමික ලක්ෂණ වලට, භික්ෂුන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් වලට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ අපේ සංස්කෘතිය, අපේ බෞද්ධ සංස්කෘතියේ මේ අපි හැමදාම ගල් ගුහාවල් වගේ දේවල් අපේ ස්වාමින් වහන්සේලා භාවිත කරපු ඒ කාරණේමද මෙතෙන්ටත් ආభాෂය ලබා ගන්න ඇත්තේ. නුවන් මෙහෙමයි. දැන් අපි දන්නවා කාශ්‍යප රජතුමා සීගිරිය අතහැරලා දාලා අවුරුදු 200කට 250කට විතර පස්සේ මේ සීගිරිය නරඹන්න මිනිස්සු එනවා. මේ අද එනවා වගේම එනවා රසිකයෝ. එතකොට මේ ඔබ අහපු ප්‍රශ්නේ දැන් එතකොට මිනිස්සු එහෙම ගැවසෙනකොට මේක බොහොම සංකීර්ණ ഘോഷාකාරී තර්කයක් වගේ තනක් නෙමෙයි. නමුත් භික්ෂුන් වහන්සේලා ජල උද්‍යානය පාවිච්චි කරන්නේ නැතුව පන්සලක් කරන්න මේ තැන පාවිච්චි කරන්න ඇත්තේ මේ ස්ථානයේ තියෙන නිසල භාවය සහ භාවනානුයෝගී වීම සඳහා අවශ්‍ය කරන ගුහා ආවරණ තියෙනවා. ඒ වගේම සක්මන් කිරීම සඳහා නිශ්චලතාවයෙන් ඇවිදින්න පුළුවන් තැන් මෙතන තියෙනවා. බොහොම නිශ්ශබ්දයි. ඊළඟට හරි ශාක ආවරණයක් මේකේ තියෙනවා. ඒ නිසා වඩා අරණ්‍ය වාසික භික්ෂුන් වහන්සේලාට සුදුසු භෞතික පරිසරයක් මේ මාලකයේ තියෙන නිසා උන්වහන්සේලා කල්පනා කරන්න ඇති වඩා සුදුසු මේ ස්ථානය තමයි මේක පරිවර්තනය කරන්න. මොකද හුඟක් එහා පැත්තේ අපි දැක්ක අර කලින් තාරා දේවිය වැඩ හිටියයි කියලා හිතන්න උපකල්පනය කරන්න පුළුවන් ගොඩ නැගිලි ඒ වගේ දේවල් තියෙනවා. ඒ ජල උද්‍යානයේ ලෞකික කටයුතු වලට හුඟක් බර තැනක්. ඉතින් මේ ස්ථානයේ හාමුදුරුවෝ මේක මේ ස්ථානේ පරිවර්තනය කරන්න හේතුව උන්වහන්සේලා මෙතනට එන්න අවුරුදු 400කට හෝ 500කට කලින් මිහිඳු හිමියන් මෙහෙට වැඩම කරපු කාලෙමත් භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරේ මේ ගල් ගුහාවල. ඒ නිසා ඒ බෞද්ධ උරුමයයි බෞද්ධ ඉතිහාසයයි සමහරට ඒක නිර්ණායකයක් වෙන්න ඇති උන්වහන්සේලාට මේ ස්ථානේ පරිවර්තනය කරන්න උනේ කියලා පන්සලකට. හරි අපි මේ ශිලා උද්‍යානයෙන් එපිටත් සංචාරකින් බලන්න යන තැන් කීපයක් තියෙනවා. ඔබට ඒවත් මම හිතන්නේ අපිට විග්‍රහ කරගන්න පුළුවන් වෙයි. සංචාරේ සීගිරි සංචාරේ අතිවිශාල දැනුමක් මම අද ලබා ගත්තා. ඇත්තටම මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සහ net FM එකට මම ණය ගැති. මට ඉගෙන ගන්න ළමයෙක් දෙන්න හරිම වටිනා අවස්ථාවක්. ඉතින් ලස්සනට සංවිධානය කරලා තිබ්බා. ප්‍රවාහනයේද කැම බීමද බොහොම ස්තුතියි net FM. පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 80 අමතන්න.
අපි දැන් ශිලා උද්‍යානයේ තවත් පියුසුමකට මෙතන තමයි සර් මම හිතන්නේ වැඩිම පඩි ප්‍රමාණයකින් ශිලා උද්‍යානය තරණය කරන්න තියෙන ඉතාමත් පටු පියුසුම. ඒකෙන් අපි ප්‍රධානව සිංහකට පැත්තට යන මාවතර තමයි පිවිසෙන්නේ. මෙතන වුණත් සර් මේ ශිලා උද්‍යානයේ හරියම අපූර්ව විදිහට සැලසුම් කරලා තියෙනවා. මේ සැලසුම් ගැන කතා කරොත් සර් ඇත්ත වශයෙන්ම මේ අපි අර ආරම්භයේදීත් කිව්වා ශිලා උද්‍යානය මේ සීගිරි සමස්ත වාස්තු විද්‍යා සැලැස්මට සම්බන්ධ කරලා තිබෙන්නේ කිසියම් තර්කානුකූල හේතුවක් උඩ. මොකද අපි දන්නවා යම්කිසි සීගිරියට එන කෙනෙක් ඔබ එක්වරක් ඇවිල්ලා ඇති සමහරට දෙවරක් ඇවිල්ලා ඇති ඊට වැඩි වාර ගාණක් ඇවිල්ලා ඇති නැවිල්ලත් ඇති. නමුත් ඔබ ආපු කෙනෙකුට නම් තේරෙනවා ඔබ ජල උද්‍යානයේ දිගේ ඇවිදලාගෙන එනකොට යම්කිසි විදිහේ මේ ඒකාකාරී බවක් දැනෙනවා. නමුත් ඒ ඒකාකාරී බව තුලින්ම ඔබ සීගිරි පර්වතයට ගෙන යන්න මේ වාස්තු ශිල්පීන් කල්පනා කළා නැහැ. ඕනනම් ඒ අයට තිබුණා මේ එන මාවත පඩිපෙල් මාර්ගයකින් ඔහොම දිගට අරගෙන යන්න. එහෙම කරන්නේ නැතුව ඕන් මේ ස්වභාව ධර්මයේ තිබෙන මේ පර්වත මේවා එකක්වත් මිනිස්සු හදපුවානේ මේ ගෙනල්ලා තියපුවා නෙමෙයිනේ. මේවා මේ සීගිරි පර්වතයේ පාමුල මේ ස්වභාව ධර්මයෙන්ම නිර්මාණය වෙච්ච දේවල්. එතකොට ශේෂකඳු නිර්මාණය වෙනකොට නිර්මාණය වෙච්ච දේවල්. වැස්ස හුලං අකුණු මගේ නිර්මාණය කරපු දේවල්. ඉතින් ඒ වැටිච්ච ස්වභාවික ගල් පර්වත ඒ මනුෂ්‍ය නිර්මාණයත් එක්ක කියන්නේ මේ උද්‍යාන සංකල්පයට ආබද්ධ කරන්න මේ උද්‍යානයේ සැලසුම් කරපු වාස්තු විද්‍යාඥයෝ මොනතරම් කල්පනාවක් ඒ සඳහා යොදවලා තියනවාද? ඒ වගේම මේ කල්පනාව ක්‍රියාවට නැංවීම සඳහා කොපමණ තරමින් වෙහසක් හා ශ්‍රමයක් මේ සඳහා දරලා තියනවාද කියන එක අපිට මේ ස්ථානයේ ඉන්නකොට පේනවා. ඔබට පේනවාද මේ ගල් වලක් තියෙනවා මේ අර මේ පඩි කපලා. ඉතින් ඇත්තම මෙතන තියෙන්නේ යම් ප්‍රවේශ ద్వාරයක්. මේ ප්‍රවේශ ద్వාරයේ යම්කිසි විදිහේ ద్వාරයක් උළුවස්සක් වගේ එකක් මෙතන තියෙන්න ඇති. මොකද මේ අපිට මේ බිත්ති වගේ ඒවා පේනවා මේ මෙතනින්වත් යම්කිසි බිත්තියක් ඉදි කරලා තියෙනවා කියන කාරණේ. අපි මෙහෙම ආවා ගියාට කාශ්‍යප රජුරුවන්ගේ කාලේ මහාචාර්ය රාජසෝමදේවයන් උනත් ආවොත් උල තියෙන මට්ටමක් මේ පැත්තට කිට්ටු වෙන්න බෑනේ. අපිට රාජකීය ප්‍රවේශය. ඒ නිසා මේක අපිට සාමාන්‍ය මහජනයාට ඇතුල් වෙන්න පුළුවන් කමක් නෙමෙයි. මේක ඇවිදින්න ඇත්තේ අර රජ පවුලට රජ් කොල් සම් දරුවන් කියලා වචනයක් තියෙනවානේ අපේ රාජකුල ස්වාමි දරුවන්ට තමයි මේ ප්‍රවේශවල සහ රාජකීය කාන්තාවන්ට තමයි මේ ප්‍රදේශයේ ගැවසෙන්න පුළුවන් උනේ. දැන් හුඟක් එන අය අහනවා මේ පඩි හරි පුංචි මේ වගේ යන්න ඇයි මේවා ලොකුවට හැදුවේ නැත්තේ? එහෙම හිතන්නේ දැන් මේ බුරුතු පිටින් දහස් ගණන් සෙනගෙන නිසා. නමුත් ඒ කාලේ මේ ප්‍රදේශයේ තිබුණ එහෙම බුරුතු පිටින් මිනිසුන්ට එන්න නෙමෙයි මේක රාජකීය පවුලේ අයගේ උද්‍යානයේ හැටියටයි කොටස හැටියටයි මේක මේ පැත්තේ තියෙන පඩිත් අර චන්ද්‍රකාන්ත පාෂාණ වලින්ම තමයි මේ පාෂාණයෙන්ම හදලා තියෙන්නේ. අපි කියන්නේ ක්‍රිස්ටලයිස් ලයිම්ස්ටෝන් කියලා ස්ෆටිකෘත හුණුගල් කියලා තමයි කියන්නේ. මේවා පහසුවෙන් ලබා ගන්න පුළුවන් මේ නාවුලේ ඉඳලා හබරන දක්වා ස්වභාවයෙන්ම තියෙන තැන්පතුවක් තියෙනවා. ඉතින් ඒවෙන් මේ ගල් ලබාගත් බවටත් සාක්ෂි තියෙනවා. ඔව්. සර් දැන් මෙහෙම පඩිපෙළ දිගේ පිවිසලා අපිට කොහාටද යන්න තියෙන්නේ? දැන් අපි පඩි නැග මේ අපි පසු කරගෙන යන්නේ මේ සීගිරිය ශිලා උද්‍යානය. ශිලා උද්‍යානය පහු කරාට පස්සේ අපි එළඹෙන්නේ මාලක උද්‍යානය කියන උද්‍යානයට. ඉතින් මාලක උද්‍යානය කියලා කියන්නේ අර පර්වතයට කිට්ටු වෙනකොට අපි ශීඝ්‍ර බෑවුමක් නගින්න ඕනනේ. ඒතර ශීඝ්‍ර බෑවුම නගින්න එකපාරට මෙහෙම ලුහුටන සුළු විදිහට ඒක හදන්නේ නැතුව ඉතා දර්ශනීය ආකාරයේ එක පැත්තකට හැරි යන්න පුළුවන් විදිහේ සෝපාන පද්ධති ගණනාවක් මාර්ගයෙන් තමයි මාලක උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ පඩි 4-5ක් නගිනවා ඊට පස්සේ ආයෙ සමතල බීමක ගමන් කරනවා ආයෙ පඩි 10ක් විතර නගිනවා. ඒ කියන්නේ වෙහෙසක් නැතුව මේ ගල මත්තට යන්න පුළුවන් පිවිසුමක් සෝපානයක් තමයි හදලා තියෙන්නේ. සෝපානයක් හදලා තියෙනවා. එතකොට අපි දැන් මේ ශිලා උද්‍යානය පහු කරගෙන අපි ඊළඟට යන්නේ අපි මුහුණ දීලා ඉන්නේ මාලක උද්‍යානයට ප්‍රවේශ වෙන්න. ඉතින් මාලක උද්‍යානය පහු කරාට පස්සේ අපි සීගිරිය අනිත් වැදගත් කොටස් වලට ඇතුළු වෙනවා. ඔව් මම හිතන්නේ අපිට මේ ඊළඟ විරාමයට යන අතරතුර තව ටිකක් කතා කරන්න පුළුවන්. අපි මේ සෝපානය නැගගෙනම අපි මේ කතා බහ කරගෙන යන්. දැන් මට හිතෙනවා මේ වගේ පටු තැන් වලින් යනකොට ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඇති. මොකද මේ රාජකීයන්ට පමණක් සීමාවක අපි අද මෙතන ඉන්නේ. සමහරලාට මේ අර අපි මුලින් කිව්ව ආකාරයේ අර ගඩොල් කට්ටත් මේ පර්වතවලත් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ
මේ ගඩොල් වලින් මේ ගලේ කැටපු කට්ටක් දකින්න ලැබෙනවා. අපි සමහර අය අර සීගිරියේ කාර්කටක යන්ත්‍රේ ගමන් කරා වගේ දේවල් කියන්නේ. දැන් අපි අපේ පළවෙනි කොටස ඔබ බැලුවා නම් ඇහුවා නම් මේ ඒ කරකට යන්ත්‍රය නෙමෙයි මේ කොහොමද ගඩොල් බිත්ති මේකට කාවද්දලා තියන්නේ කියන ආකාරය මේ දැක්කා. ඉතින් ඒකින්ද මෙතනින් පස්සේ කරකටක යන්ත්‍රයක් ගැන කතා කරන්න එපා. මේවා හදලා තියෙන්නේ බිත්ති ඇතුළට කාවද්දන්න. මෙතනත් මට හිතෙනවාස ඉතාමත් ආරක්ෂා සහිත ස්ථානයක් බවට මේ තියෙන්නේ නැති මේ මෙච්චර මේ පවුරු බඳින්න තරම්. ඔව් දැන් මෙතන හොඳ උදාහරණයක් තියෙනවා. දැන් මෙතන තියෙන්නේ කට්ට නෙමෙයි. මෙතන මෙහෙම පතුරක් කරලා තියෙනවා. දැන් අපි දන්නවා දැන් මේ ගලමුදුනේ ගඩොල් බිත්තියක් හදන්න ඕන නම් මේ ගඩොල් සමතලාවලට ස්ථාපනය කරන්න මතු පිටක් හදාගන්න ඕනනේ. ඒතර මෙතන එහෙම මතු පිටක් හදලා තියෙනවා. එතකොට ඕන කෙනෙකුට ඊටාම පැහැදිලි මේ ගල්වල මේ තියෙන සලකුණු මොනවටද හදලා තියෙන්නේ කියලා. එතකොට අපි මේ වගේ තිරසට තියෙන මූණතක මේ වගේ කට්ටයක් කපලා තියෙනවා. හැබැයි සිරසට තියෙන ඒවා අර කට්ට තමයි කපලා තියෙනවා. අර මේ අපි අර දැති තියෙන නිකන් බුල්ඩෝසරයක් ගමන් කරාම පාර හිටිනවා වගේ එක හිතලා තමයි හිතන්නේ මේ උඩට යන්ත්‍රයකින් යන්න හදපු එකක් කියලා. හැබැයි අපි දැන් රූප සටහන් පෙන්නවා මේ ගඩොල් කාවද්දන්න තමයි මේ කට්ට කපලා තියෙන්නේ කියලා. ඔව්. එතකොට ඇත්තෙම සීගිරිය මැද්දෙන් හිමින් ඊළඟ සීගිරි චාරිකාව ඔබ ආවොත් පවුලේ කට්ටියත් එක්ක හරි තනියම හරි ඔබ මදක් නැවතිලා ඒ වගේ කට්ට තියෙන තැන් බලලා ඔබේ හිතින් මනක් කල්පිතව ඔබට තේරුම් ගන්න පුළුවන් මේ තැන්වල මේ වගේ බිත්ති හදලා තිබුණා. එතකොට මේ අපි මේ ගමන් කරන දැන් අපි ඇත්ත වශයෙන්ම මේ සීගිරිය මේ අද තියෙන්නේ 19 වෙනි සතවර්ෂයේ අගභාගයේ ඉඳලා විවිධ පුරාවිද්‍යාඥයන් විසින් ඒ වැටිලා තිබිච්ච තැන් මේ ගල් නොයෙක් නටබුන් එක්තැන් කරලා මේ තහවුරු කරපුවා. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය කරලා තියෙන. ඉතින් මේ අපි හිතන්න නරකයි මේ දෙයින් එදා කාශ්‍යප රජතුමා නිර්මාණය කරපු සීගිරිය ඒ විදිහටම නිරූපණය වෙනවා කියන අදහසට එන්නත් එපා. මොකද පුරාවිද්‍යාඥයෝ බොහොම අමාරුවෙන් මහන්සියෙන් පරිකල්පනය කළා ඒ තියෙන තැන්වල කිසිදු වෙනසක් කරන්නේ නැතුව මේ විදිහට මේක තිබුණයි කියලා මේවා තහවුරු කරලා තියෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් දැන් අනිත් බිත්ති තියෙනවා නම් ඉතුරු වෙලා ඇයි මේ කට්ටවල ගඩොල් ටික නැත්තේ කියලා. ඉතින් ඒවා නොයෙක් හේතු නිසා සෝදාගෙන යන්න පුළුවන්. මේවා අලිහිටම මේක උද්‍යානයට එනවා. අදටත් ඉන්නවා. ඉතින් ඒ වගේ මේවා දකින්න කලින් ඒ ආපු අය ඒ දේවල් අනික මේ බෑවුමක් මේ අධික වර්ෂා කාලයේදී ඇති වෙන සෝදායම් තියෙනවා. ඉතින් මේවා නිසා ඒ සමහර අවශේෂ විතැන් වෙන්න හුඟක් ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාවල ඒවා තහවුරු කරන්නට උන්ට අවස්ථාවක් නොතිබෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති උන්ට මේ වගේ බිත්තිවලට අයිති දේවල් සංරක්ෂණය කරන්න නොහැකි වෙන්න ඇති. ඒ නිසා දැන් අපි මෙහෙම බැලුවම එක ඕසෙට බැලුවම අර තුන්හුලස් ත්‍රිකෝණය ඇතුලෙන් ප්‍රධාන පර්වතයට පිවිසෙන අර සර් කිව්ව මේ ඒ පිළිවෙලකට ගොඩනගපු සෝපාන පෙළ මම හිතන්නේ මේ දැන් අපි ඉන්න තැන ඉඳන් හරි අපූර්වට අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. විශාල පඩි පෙළවල් රාශියක් තිබ්බත් ඔබ සිරිපාද ගිහිල්ලා තිනවා නම් එවැනි ආකාරයේ දැවැන්ත පඩි පෙළවල් රාශියක් තිබ්බත් හැබැයි ස්ථානයෙන් ස්ථානයට තියෙන නිනව් හින්දා මං හිතන්නේ ඊට පහසුවෙන් ඕනම කෙනෙක්ට ගමන් කරන්න පුළුවන්. හැබැයි මේ පිවිසෙන හැමතැනම මොකක් හරි හේතුවකුත් හදලා තියෙනවා සර්. ඔව්. ඒ කියන්නේ පඩි පෙළවල් කීපයක් නගිනවා ඊට පස්සේ ඒ තියෙන ස්ටෙප් එකේ ඒ භූමියේ ඒ තලිතලාවෙත් මොකක් හරි නිර්මාණයක් කරන්න සීගිරි නිර්මාණකරුවා උත්සාහ කරලා තියෙනවා. ඒක තමයි. ඒ කියන්නේ අර මානසිකව මේ උඩ පර්වතය තරණය කරන්න යනකොට මේ රාජකීයෝනේ මේක ගැවසුනේ. හරි. එතකොට ඒ సౌందර්ය ඒ වගේම ඒ චමත්කාරය ඒක ඇති කරන්න ඕන. මෙතන සුළුපටු කෙනෙක් නෙමෙයි හිටියේ. දිවයිනේ හිටපු ප්‍රබලම රජ කෙනෙක්. ඒ රජු සහ රාජකීය පවුල තමයි මෙතන ජීවත් වුනේ. ඒ නිසා ඔවුන්ගේ රසාස්වාදනය, ඔවුන්ගේ නිදහස ඒ සියල්ලක්ම මෙවෙන් ඒකම කලාව, රුචිකත්වය, ආස්වාදනය ඒ විතරක් නෙමෙයි. ඒතර කෙනෙක් අහන්න පුළුවන් ඇත්තටම මෙච්චර වියදම් කරනවද පවුලේ අයට රස විඳින්න කියලා. නමුත් අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. සීගිරියට අන්තර්ජාතික වෙළෙන්දු ආවා. නේ? එතකොට රෝමකාසි මෙහි හම්බෙලා තියෙනවා. එතකොට දැන් සිතුවිලි වලින් එදා හිතන්න එපා පවුලයට මේව හැදුවද කියලා. ඉතින් එතකොට මේකට විදේශික සංචාරකයෝ ආවා. කියන්නේ මේ විලෙන්දෝ ආවා, තානාපතිවරු ආවා. එතකොට ඒගොල්ලන්ට මේ අපේ තියෙන ජාතිකත්වය, අපේ නිර්මාණ කෞශල්‍ය ඒගොල්ලන්ට විඳින්න මේක නිර්මාණය කිරීම තවත් අතකින් වැදගත්. අපි කිව්වා ඔබට එක වැඩසටහනක චීන සිල්ක් ඇඳගෙන ඉන්න කාන්තාවද මේ ඉන්නේ කියලා අහලා තියෙන කවියක් ගැන. සින්නේ පට බෙජියේ රණවන කියන වාක්‍යය. මේ ඉතින් ඒ වගේ මේ
චීනය හා සම්බන්ධයෙන් තියෙන සබඳතා පෙන්නුම් කරන කරුණුත් මේකෙත් තියෙනවා. ඉතින් මේ ඒ විදිහට බැලුවම මේක ඇත්ත වශයෙන්ම අන්තර්ජාතික අවධානයක් මේ ස්ථානයට යොමු වෙලා තිබුණා. ඉතින් එතකොට නුවන් මෙතන ඉඳලා බලනකොට අපිට තව වැදගත් දෙයක් මේ පේනවා අපේ නිර්මාණ කෞශල්‍ය පිළිබඳව. අනිත් මේ ඊළඟ දවසේ අපේ හිතවත්තු මේ වැඩසටහන සවන් දෙන අය සීගිරියට අහම මේ රස විඳින්න කියලා අපි කරුණාවෙන් ඉල්ලා හිටිනවා. දැන් බලන්න මේ පාර ඊටාම රේඛීය විදිහට යන්නේ. ඒතර මේ රේඛීය භාවයෙන් ඇතිවෙන වෙහෙස තුරන් කරන හැටි බලන්න රතන තියෙන ගල් දෙකක් හේතු වෙලා තියෙන ස්වභාවික ආරුක්කුවක් තමයි අපට ඈත පේන්නේ. ඇත්තම අපි මෙතන ඉඳලා යනකොට අපට හිත ඇති වෙන අභිලාෂය තමයි කෙසේ හෝ ආරුක්කුව පසු කළ යුතුයි කියන අදහස. අපිට ඒ උනන්දුව ඇති වෙනවා. ඒ උනන්දුව අපි ආරුක්කුව දිහා බලාගෙන තමයි අපි මේ ගමන් කරන්නේ. එතකොට කොයි විදියට එතකොට මේ අපි කියන්නේ මේ බෙයාරින් එක මේ එල්ලය සකස් කිරීම සඳහා මේ වාස්තු විද්‍යා ශිල්පියෝ මොනතරම් කල්පනා කරන්නටද මේ නිර්මාණය කරන්න මේක නිර්මාණයට බද්ධ කරගන්න. ඉතින් කොයි අත බැලුවත් සීගිරිය තුලින් අපට පේන්නේ මහා විශාල සෞන්දර්යය. සංචාරේ සීගිරි සංචාරේ අතිවිශාල දැනුමක් මම අද ලබා ගත්තා. ඇත්තටම මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සහ net FM එකට මම ණය ගැති. මට ඉගෙන ගන්න ළමයෙක් දෙන්න හරිම වටිනා අවස්ථාවක්. ඉතා ලස්සනට සංවිධානය කරලා තිබ්බා. ප්‍රවාහනයේද කෑම බීමද බොහොම ස්තුතියි net FM. පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112507080 අමතන්න. Unlimited History. අපේ ජාතික කතාව. හරි අපි 99 වෙනි වැඩසටහනේ අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. අපි ඔබ දන්නවා 99 වෙනි වැඩසටහන 100 වෙනි වැඩසටහන සහ 101 වෙනි වැඩසටහන අපි බලාපොරොත්තු වෙන්නේ සීගිරි පරිශ්‍රයේ ඉඳලා ගෙන එන්න. ඔබට 49 වෙනි වැඩසටහන සහ 50 වෙනි වැඩසටහනත් අපි සීගිරියේ සිට රැගෙන ආවේ. ඉතින් විශේෂයෙන්ම අපි ඔබට පුංචි ආරාධනාවකුත් කරනවා මෙවැනි වැඩසටහන් සඳහා ඔබට පුළුවන් අපිට අනුග්‍රහකත්වය දක්වන්න. ඒ සඳහා අපේ YouTube බලන උදවියට නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ඊමේල් අංක සහ අපිව සම්බන්ධ කරගත හැකි මාර්ගයන් දක්වලා තියෙනවා. ඒකම නැත්තම් ඔබට සතියේ දවස්වල 0112507080 මෙතිරේ දිස්සන අංකය 0112507080 කියන අංකයට කතා කරලත් ඔබට පුළුවන් අපිට උදව් වෙන්න. ඉතින් එහෙම උදව් කරපු අයගේ උදව් එක්ක තමයි අපි සීගිරියට ආවේ. ඒකත් බොහොම කෘතඥපූර්වකව අපි මේ වෙලාවේ මතක් කරන්නත් ඕනේ. ඒකම මේ වගේ වැඩසටහන් කරන එක ලේසි නෑ. මේ ඔබ හිතන්න පුළුවන් අපි මාධ්‍ය ආයතනයක් නිසා මේ තැන් මේ පරිශ්‍රයෙන් අපිට නොමිලේ ලැබෙනවා කියලා. නෑ, අපි රජයට මේ වෙනුවෙන් මුදලකුත් ගෙවන්න ඕනේ. විශාල මුදලක් ගෙවන්නත් ඕනේ. ඉතින් හැබැයි ඔබ වෙනුවෙන් අපි මේ වැඩසටහන් කරගෙන යනවා. ඒ අපි ගෙවන මුදල් පිළිබඳව අපිට ප්‍රශ්නයක් නෑ. මොකද සීගිරිය සංවර්ධනයට ඒක යෙදෙයි කියන බලාපොරොත්තුව අපේ හිතවල තියෙන හින්දා මේ දැන් අපි සීගිරි කියලා ඉන්ටර්නෙට් එකේ ගැහුවත් පොතක පතක හෙව්වත් අර අපි නිකන් නං දෙකක් දාලා කියන මේගලතයි විජ්ජුලතයි නේස පේන්න ඉන්නේ. හැබැයි මේ මගේ ජීවිතේ ප්‍රථම වතාවට තමයි සීගිරි අඟනුන් මේ දරණියගල ගුහාවෙත් ඉන්නවා කියලා දැකගත්තේ. ඔව්. අපි දැන් ඉන්නේ තවම අපි පර්වත උද්‍යානයේ එහෙම නැත්නම් ශිලා උද්‍යානයේ පහු කරගෙන ගියේ නෑ. අපි තාමත් ඉන්නේ පර්වත උද්‍යානයේ මැද හරියේ. අපි තව නොබෝ මොහොතකින් මාලක උද්‍යානයේ පැත්තට යනවා. නමුත් අපි මේ ඉන්නේ ඉතා සුවිශේෂී ගල් ගුහාවක් ඉස්සරහා. මේක B7 ගල් ගුහාව කියලා තමයි සාමාන්‍යයෙන් සීගිරි සැලැස්මේ තිබෙන්නේ. නමුත් මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ දැරණියගල ගුහාව කියන නමින්. මේක දැරණියගල ගුහාව කියලා නම් කරන්න හේතුව තමයි පළවෙනි වතාවට දැරණියගල පීපි දැරණියගල මහත්මයා තමයි වාර්තා කළේ මේ ගල් ගුහාවේ චිත්‍ර තිබෙන බව. ඒ නිසා ඒක දැරණියගල ගුහාව කියන නමින් අන්වර්ථ පාවිච්චි කරනවා. මේ ගල් ගුහාවේ තියෙන ඉතාම වැදගත් දෙයක් තියෙනවා. දැන් අපි බොහෝ වෙලාවට හිතුවේ
සීගිරියේ චිත්‍ර තියෙන්නේ අර අපි නැගගෙන ගිහලා කැටපත් පවුරට ඉහළින් තියෙන චිත්‍ර ගුහාවේ තමයි චිත්‍ර තියෙන්නේ කියලා. ඉතින් ඒ චිත්‍ර තියෙනවා. ඉඟටියෙන් පහළ කොටස පේන්නේ නැහැ, වලාකුළු වගේ පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ආනන්ද කුමාරස්වාමී ආචාර්ය ආනන්ද කුමාරස්වාමී වගේ ඊටාම ඉහළ ප්‍රවීණ කලා ඉතිහාසඥයෝ කිව්වා මේ සීගිරි චිත්‍රවල ඉන්නේ අප්සරාවියෝ කියලා. මොකද අප්සරාවියෝ ඉන්නේ දිව්‍ය ලෝකේ. අර වලාකුළු වලින් ඉඟ වැහිලා තියෙන හින්දා. නමුත් මේ මතයට අභියෝගයක් ඇති වෙනවා මේ B7 ගුහාවට ආවට පස්සේ. මොකද මේකේ තියෙන චිත්‍ර ඔබට දර්ශන මේ විස්තරාත්මක දර්ශන දකින්න හම්බේ YouTube නාලිකාවේ. මේකේ එක්තරා කාන්තා රූපයක් තියෙනවා, ඉඟටියෙන් පහළ කොටසත් දක්වලා තියෙනවා. ඉතින් එහෙමනම් අර ඉඟටිය යටින් වලාකුළු වලින් වැහිලා කියන සංකල්පයට වඩා වෙනස් තත්වයක් මේ මේ ගුහාවේ තියෙන චිත්‍රවල පේන්න තියෙනවා. ඒ නිසා ඇතැම් විට මේ ගල් ගුහාවේ කාන්තාවන්ගේ ඉඟටියෙන් පහළත් තව දුරටත් කොටසක් මේකේ පෙන්눔 කරලා තියෙන්න ඇති අවසනාවකට මේවා සමහරලාවට මේ චිත්‍රය විතර දැන් ඉතුරු වෙලා තියෙන චිත්‍ර විතරක් නෙමෙයි ඒ සම්පූර්ණ කාන්තාරුව උඩුකයයි යටිකයයි දෙකම පේන කාන්තා රූප තව තියෙන්නත් ඇති මේක ගණනාවක් තියෙනවා මේක දැනටත් ඉතුරු වෙලා තියෙනවා එහෙම කොටස් 3-4ක් මේ මෙතනක් තියෙනවා මේ කොල් කෙලවර කරන මට්ටමින් ඉතුරු වෙච්ච ඒවත් තියෙනවා ඉතුරු වෙලා තියෙනවා ඒ කියන්නේ රේඛාවන් පමණක් ඉතුරු වෙච්ච තැන් මේකේ තියෙනවා ඉතින් ඒ නිසා මේ පදාසෙත් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ කාන්තාව ඇඳලා තිබිච්ච බව අපට පේනවා ඒ නිසා ඔබට අපි ආරාධනා කරනවා ඔබ මේ ඊළඟට සීගිරියට පැමිණෙනකොට ඇවිල්ලා මේ පර්වත උද්‍යානයේ තියෙන මේ B7 ගුහාව එහෙම නැත්නම් දරණියගල ගුහාව කියලා මේ නාම පුවරු සකස් කරලා තියෙනවා. ඇවිල්ලා ඒ සීගිරියේ චිත්‍ර පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. මොකද අපේ පාසල් දරුවෝ ඉනවා චිත්‍ර කලාව විෂයක් හැටියට හදාරන, ඉතිහාසයේ විෂයක් හැටියට හදාරන. එහෙම නොවන දරුවෝත් ඉන්නවා පුරාවිද්‍යාව ඉතිහාසයට කැමති අය. මේ මෑත දවස් 2කට උඩදීත් මේ අපේ හිතවත් ගුරුතුමෙක් ඒ ගුරුතුමාගේ පුතා ඉංජිනේරු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව මොරටු විශ්වවිද්‍යාලය හදාරන්නේ. ඉතින් මේ කතා කරලා කිව්වේ මට ඉතා ඉක්මනින් පුරාවිද්‍යාවට ඇතුළත් වෙන්න ඕනේ. මේ ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ඉතින් අපි ඉතාම සාදරයෙන් ඒ දරුවට කිව්වා ඔබගේ උපාධිය ඉවර කරන්න දක්ෂ ශිෂ්‍යයෙක්. ඉතාම ඉහළ ගුරුතුමෙකුගේ පුතෙක්. ඉතින් මේ ඒ වගේ අපේ තරුණ පරම්පරාව දරුවෝ මේවා ගැන හොඳින් දැනගන්න කැමැත්තෙන් ඉන්නවා. එහෙම ඉංජිනේරු ශිල්පය හදාarලා පුරාවිද්‍යාවට එනවා කියන්නේ වෙනත් ආලෝක පදාසයක් පුරාවිද්‍යාවට එනවනේ වැටෙනවා. එයාගේ ඉංජිනේරුමේ දැනුම මේවට ඇප්ලයි කරන්න පුළුවන්. ඔව් එයා හැම මෙතනට ආවනම් එහෙම මේක දිහා බලලා අම්මේ මම ඉගෙනගත්ත දේවල් වලින් මේ දේ කරන්න පුළුවන්. මේ චිත්‍ර නැවත ගොඩනගන්න පුළුවන්. අපි එහෙම එකක් හදමු. අපි ඩිජිටල් වෝල් එකක් හදමු. නේද? එහෙම යෝජනා එන්න පුළුවන්. ඒ නිසා අපි ඉතා සාදරයෙන් ආරාධනා කරනවා මේ සීගිරිය මේ වගේ තැන් මේ රටේ සියලු දෙනාටම අයිති දේවල්. ඒ නිසා මේවා ගැන වැඩිහිටියෝ දරුවන්ව දැනුවත් කරන්න ඕන. වැඩිහිටියෝ තවත් දැනුවත් වෙන්න ඕන විද්‍යාත්මකව. මේවා වටේ ගොඩනැගිලා තියෙන නොයෙක් මිත්‍යා කතා වලින් කරන්නේ අපිට අපේ දේවල් අගය කරන්න තියෙන අවස්ථාව අපි අතින් ගිලිහි යන එක. ඔව් සර් දැන් අපි තව තැනකට මෙහෙම යන ගමන් අපි කියන්න ඕන දේවලුත් කෙලින්ම කියලා යනවානේ. දැන් මෙවැනි කෝටි ගාණක් වටින චිත්‍ර මේ හිරු එළිය කෙලින්ම වැටෙන විදිහට අපි කියන්නේ ආලෝක දූෂණය හින්දා මේ චිත්‍ර ෂේ වෙලා යන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් අපි බලධාරීන්ගෙන් කරුණා කරලා ඉල්ලා සිටිනවා මේ ෂේ දෙමින් යන අපේ අතීත උරුමය මහ ලොකු විදිහට මේ සීගිරියට ලැබෙන ආදායමත් එක්ක මේකට කර්ටන් එකක් හරි මොකක් හරි මේ ලයිට් පොලියුෂන් නවත්තන්න මේ ආලෝකයෙන් වෙන හානිය නවත්තන්න දරන්න ඒ වෙනුවෙන් වැය කරන්න මේ ඉදිරි පරපුරකට තව අවුරුදු දහස් ගානකට මේක රැක ගන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් එක්ක සර් අපි දැන් අර නයිපෙන ගුහාව පැත්තට යන්න බෑනේ අපි මේ පැත්තට ඇවිදගෙන යන්න ඕනේ. යන්න ඕනේ යන්න. සංචාරේ සීගිරි සංචාරේ අතිවිශාල දැනුමක් මම අද ලබා ගත්තා. ඇත්තටම මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සහ net FM එකට මම ණය ගැති. මට ඉගෙන ගන්න ළමයෙක් දෙන්න හරිම වටින අවස්ථාවක්. ඉතා ලස්සනට සංවිධානය කරලා තිබ්බා ප්‍රවාහනයේද කෑම බීමද බොහොම ස්තුතියි net FM. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 80 අමතන්න.
අපි දැන් දරණියගල ගුහාවේ අපි ප්‍රථම වතාවට මේ සීගිරියේ අර රූ ලදුන් දෙදෙනාට අමතරව තවත් ලදුන්ගේ චිත්‍ර තියෙන එච්චර උඩට යන්නේ නැතුව සීගිරි කැටපත් පවුර අසල තියෙන ඒ විජ්ජුලතා මේකලතාගේ සිතුවමට පල්ලහැන් දරණියගල ගුහාවේ තවත් ශේෂ වෙච්ච සිතුවම් රාශියක් අපි දැක්කා. ඉතින් එතන ඉඳන් අපි ආවා ඊට පස්සේ නයිපෙන ගුහාව කියන කොහොම සුප්‍රසිද්ධ ගුහාවට හැඩේ ගත්තත් නයක්ගේ පෙනයක් වගේ මේ පර්වතයේ දකින්න ලැබෙනවා. මේකෙත් අපිට මේ ඒ වගේම සිතුවම් සහ ඒ අපි බදාමය එලෙසින්ම දකින්න හැකියාව තියෙනවා. තාමත් අපි ඉන්නේ මේ නැගීම් බැසීම් පවුරු ඒ වගේ දේවල් එක්ක හරිත මම්මාවත් එක්ක තැනිච්ච තාමත් අපි ඉන්නේ ශීලා උද්‍යානයේ සර්. ඔව් ශීලා උද්‍යානයේ දැන් අපි අවසානයේ නැගෙනහිර අන්තයට අපි එනවා. අපිට තේරෙනවා දැන් අපි පර්වතයේ පාමුල වගේ තමයි ඉන්නේ. දැන් අපිට මීටර් කීපයක් ගිය හැටිය අපේ සීගිරි පර්වතයේ ප්‍රධාන පර්වතයට අත තියන්න පුළුවන් තරම් පර්වතයට යන්න පුළුවන්. එතකොට අපි පර්වතයට සමීප වෙන්න නම් අපි මාලක උද්‍යානය පහු කරගෙන යන්න ඕන. උද්‍යානය තියෙනවා. මාලක උද්‍යානය දැන් මේ ශීලා උද්‍යානය. මේක රොක් ගාඩන් එක. ඊට පස්සේ අපි මාලක උද්‍යානයට යනවා. මාලක උද්‍යානය කියන්නේ ශීඝ්‍ර මාල් නැග්මක් සහිත මාලක වලින් සකස් වෙලා තියෙන උද්‍යානය. මාලෙන් මාලයට තට්ටුවට යනවා. එතකොට නොවන් අපි මෙතනට ආවම මෙතන තියෙන ඊටාම වැදගත් දේ තමයි ඔබ අර කලින් සඳහන් කරා වගේ මේ නයිපෙන ගුහාව කියන ගල් ගුහාව. මේ සීගිරියට එන අය සමහර අය දන්නවා. සීගිරිය ගැන කියවලා තියෙන අය නම් දන්නවා නයිපෙන ගුහාව කියලා එකක් තියෙනවා. ඒ නයිපෙන ගුහාව කියලා කියන්න හේතුව තමයි මෙතන අර නායක පෙනේ කලා වගේ මේ ප්‍රක්ෂේපණය වෙච්ච ගල් පතුරක් මේකේ උඩ තියෙනවා. ඒ කියන්නේ ස්වභාවිකම ගලක් කඩාගෙන බිමට වැටුණට පස්සේ ඉතුරු වෙන ගල් පතුරක් තමයි ඔය තියෙන ඉතුරු වෙලා. ඔබට පේනවා ඇති මේ දර්ශන හරියට බලන්න පුළුවන් නම් ඒ අර නයිපෙනයක් වගේ කොටස ප්‍රක්ෂේපණය වෙන්න කඩා වැටලා තියෙන ගල් පතුරක් කඩා වැටලා තියෙනවා. ඒ පතුර අදක් තියෙනවා අර පල්ලෙහා වැටිලා. අපිට පුළුවන්කමක් තියෙනවා නම් පරිගණක වැඩසටහනක ඒ ගල් පතුර ඔසවලා මේකට හේතු කරලා අලවන්න ඇත්තම එදා මේ ගල වැටෙන්න කලින් මේක තිබුණේ කොහොමද කියන එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මට මතකයි මීට අවුරුදු 20කට විතර උඩදී රුහුණු විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාංශයේ හිටපු ආචාර්යවරයෙක් උත්සාහ ගත්තා මේකේ මේ වැටිලා තියෙන ගල් පර්වත ඔක්කොම අරගෙන ඒවා කොහොමද මුල් කාලේ තිබුණේ කියන එක පිළිබඳව යම්කිසි ගොඩනැගීමක් කරන්න. ඉතින් ඇත්තෙම මෙතන නයිපෙන ගුහාව අපිට වැදගත් වෙනවා කාරණා දෙකක් නිසා. එකක් මේකේ තියෙන චමත්කාරජනක පිහිටීම. දෙවෙනි කාරණේ තමයි මේ ගල් ගුහාවත් මීට අවුරුදු 2300කට පමණ එපිට කාලයකදී භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරලා තියෙන උන්වහන්සේලාගේ වැඩ වාසය කරන තැනක් හැටියට. නෝන් මේක පෙන්වන්න පුළුවන් හොඳම සාක්ෂිය තමයි අපි ගල් ගුහාව ගාවට ගියොත් ඒකේ කටාරමක් තියෙනවා. ඒ කටාරමට යටින් තියෙනවා බ්‍රාහ්මී අකුරු වලින් ලියපු සෙල්ලිපියක්. මේ සෙල්ලිපිය ඉතා ප්‍රසිද්ධයි. පරුමක නගුලිය කියන වචනේ නගුලි කියන්නේ සංස්කෘත භාෂාවේ ලාංගුල කියලා කියන්නේ අපි නගුල කියලා කියන්නේ මේ පොළව සීසාන්න පාවිච්චි කරන්නේ. එතකොට මේ නගුලිය කියුවහම ස්ත්‍රීලිංගිකයි. ස්ත්‍රීලිංගික නමක් වෙන්න ඕන නගුලිය කියලා තියෙන සම්බන්ධ විභක්ති ප්‍රත්‍යය හැටියට යෙදෙන හින්දා පුරුෂලිංග නම් හ ප්‍රත්‍යය දෙන්නේ බොහෝ වෙලාවල් වලට. ඉතින් මෙතන එහෙම සෙල්ලිපියකුත් තියෙනවා. ඒටත් වැඩිය ඒ හුඟක් ඉස්සර කාලේ කාශ්‍යප රජතුමා එන්න කලින්. නමුත් කාශ්‍යප රජතුමා මෙතනට ආපු කාලේ මේ ගල් ගුහාව තාම චමත්කාරජනක තත්වයකට කලාගාරයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේක දැනටමත් ඉතුරු වෙලා තියෙනවා මේ වියන් චිත්‍රයක්. සිවිලිමේ ගුහා පියස්සේ චිත්‍රයක් ඉතුරු වෙලා තියෙනවා. මේ චිත්‍රය තමයි අද කලා ඉතිහාසඥයෝ පෙන්වලා දෙන හැටියට ලංකාවේ දැනට ඉතිරි වී තිබෙන පුරාණතම ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සතවර්ෂයට අයිති තාම දර්ශනීය ව්‍යං චිත්‍රය හැටියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද එහෙම කියන්නේ මේ ව්‍යං චිත්‍රය ස්වභාව ධර්මයේ තිබෙන නොයෙක් ලියවැල් පුෂ්ප වගේ දේවල් සිතුවමට නගලා තමයි තවත් ජ්‍යාමිතික රේඛා එක්ක සංකලනය කළා තමයි මේ ව්‍යං චිත්‍රය හැදලා තියෙන්නේ. ඉතින් අපිට ඒකෙන් පේනවා මේ වර්ණ සංකලනය ඊළඟට මේ ස්වභාව ධර්මයේ තිබෙන මේ නොයෙක් පළු පල්ලවයන් තමන්ගේ කියන්නේ අපි මොකද්ද පරිකල්පනයට ඉමේජිනේෂන් එකට එකතු කරගෙන මේ ගල් ගුහාව සරසන එක. දැන් බලන්න මේ ගල් ගුහාව පිහිටලා තියෙන හාත්පසෙම තියෙන්නේ නොයෙක් වෘක්ෂ ලතා කොළ පාටයි. සමහර කල් දැන් මෙතන නම් තියෙන නාගස් කීපයක්. ඉතින් මේවා වුණත් අදත් මල් පිපෙනවා.
එතකොට මේ ගල් ගුහා සහ මේ ගස් අතර ඒ සමතුලිතතාව ඒ ගල් ගුහාව පරිවර්තනය කරන මනුෂ්‍ය වාසයකට. එතකොට බලන්න අර ඒ ගල් ගුහාවේ ඇඳලා තියෙන්නේ මේ හාත්පස පරිසරයේ තියෙන ගස් වැල් කොළ මල් වගේ දේවල්. ඒතර අපිට පේනවා කොයිතරම් දුරට මේ අය කොයි දේ කළත් ඒ පරිසරයත් සමග තියෙන සමතුලිතතාව තමන්ගේ බැම්මක වුණත් තමන්ගේ චිත්‍රයක වුණත් තමා විසින් ඉදිකරන දෙයක වුණත් ඒ සමතුලිතතාවට මූලිකත්වය දීලා තමයි සීගිරිය කියන සංකල්පය ඒ උද්‍යාන ඉදිරියට අරන් ගිහිල්ලා තියෙන වාස්තු විද්‍යාඥයෝ. ඔව් සර් දැන් මේ අර මාපාගලදී අපි දැක්ක ඒ පෙරහ පුහුණුවේ අංග අපිට මෙතනත් මේ පර්වතේ දැන් මෙහෙම දිගටම ගියාම මීට වැඩිය දැවන්ත ගල් කුට්ටි නිසා අර අතන පැත්තේ දකින්න තියෙන්නේ. ඔව්. ඉතින් ඒ එතනින් ලබාගත් ආభాෂය මෙතනට යොදා ගන්න ඇති කාශ්‍යප රජතුමා නේද? කාශ්‍යප රජතුමා. ඒ වගේ නුවන් තවත් මට වැදගත් කාරණයක් ඔබට කියන්න ඕන අපේ හිතවත් ප්‍රේක්ෂකයින්ටත් කියන්න ඕන. මීට අවුරුදු 12කට හෝ 15කට ඉහත මට හරියටම ඔළුවට එන්නේ නැහැ. මෙන්න මේ පහළ මේ පේන වේදිකා කොටස. ඒ කියන්නේ නයිපෙන ගුහාවෙන් පහළ කොටසේ අපේ පුරාවිද්‍යාඥයන් කැණීමක් කරන වෙලාවේ මිනිස් ඇට සැකිලි 12කට වැඩි සංඛ්‍යාවක් මට මතක හැටියට හම්බුණා මේක ඇතුලේ තිබිලා. මෙතන. ඉතින් ඒ නිරීක්ෂණය කරපු වෙලාවේ ඒක ඉක්මනින් කැණීම් කළා මතුවෙච්ච වෙලාවේ ඉතින් සමහර අස්තිවල කැපුම් ලකුණු තිබුණයි කියලා වාර්තා කරලා තියෙනවා. නමුත් අවාසනාවකට ඒක අපේ අවාසනාවකට ඒක කැණීම කරපු දවසේ හවස් වරුවේ විශාල වරුසාවක් ඇද වැටුණා. ඉතින් මෙතන වැඩ කරපු අයට වෙලාවක් තිබුණේ නැහැ, ස්පාසුවක් තිබුණේ නැහැ මේ වල ආවරණය කරන්න. ඒ කියන්නේ සමහරලාට මේ එහෙම නොදැන කරන කැණීමකදී වෙන්න දෙන නිසා මතුවේ නෑ ඒක සැලසුම් කරලා කරපු එකක් නෙමෙයි. නේ සැලසුම් කරනවා නම් හට්ටාලා ගහලා එහෙම කරලානේ කරන්නේ. ඒතර මෙතන මේ මෙතන තියෙන මාලක සකස් කරලා මේ ස්ථානයේ භූමි දර්ශනය සකස් කරන්නයි මේ වැඩේ කළේ. ඒතර කරනකොට හම්බුණා. ඉතින් ඇත්තෙන්ම අපිට අර වතුරෙන් එක පිරිච්ච නිසා ඒ ඇටසැකිලි ඉවත් කිරීම පුරාවිද්‍යාඥයෝ බොහෝ වෙලාවට කරන්නේ නැහැ. හොඳ පළපුරුද්දක් තියෙන අය පමණයි ඒකට එළඹෙන්නේ. ඉතින් ඒක පෙරාදෙණි විශ්වවිද්‍යාලයට දැනුම් දීලා, වෛද්‍ය පීඨයට දැනුම් දීලා, ඒ අයව ගෙන්නගෙන මේ වැඩේ කරන්න යනකොට අවසනාවට මේ වර්ෂාවක් වැටිලා ඒ සමස්ත අගලම වතුරෙන් වැහුණා. ඒ කියන්නේ ඔක්කොම ඇටසැකිලි ටික වතුරේ ගිලී ගියා. ඉතින් අපි දන්නවා එහෙම දෙයක් වුණාට පස්සේ අපිට කාබන් දිනයක් එහෙම ලබා ගැනීම හෝ වෙනත් විශ්ලේෂණයකට ඇටසැකිලි පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. වතුරෙන් යට වුණොත් බැරිද? අපි කියනවානේ අර කන්ටැමිනේට් වෙනවා කියලා ඒවයි යම්කිසි දෝෂ තත්ත්ව ඇති වෙනවා රසායනික මොකද අපි දන්නවා වැහි වතුරත් එක්ක හියුමික් අම්ල වර්ග එනවා ඒව ඇවිල්ලා ඒවට බාධා ඇති කරනවා මට මතකයි ඔබතුමා මේ වෙනත් මේ අධිකරණය මගින් දුන්නෝ ඒ වගේ කැණීමකදීත් මුහුදු වතුර හින්දා හරින් දිනනිරයක් දෙන්න බෑ කියන අදහස මම ඉදිරිපත් කළා. ඉතින් අපි නියදියක් ගන්නවා නම් එහෙම ඊටාම පිරිසිදු ඒ නියදිය ලබා ගන්න ඕන. හරිනම් ඒකට උලඟේන පරාගයක්වත් වැටෙන්න නොදී අපි මනුෂ්‍ය කියන්නේ බයොලොජිකල් සාම්පල්ස් ජීව විද්‍යාත්මක නියදී අපි ඉතා පරිස්සමෙන් ගන්න ඕන. ඊට පස්සේ මොකක්වත් කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මට මතකයි මම ඒ කැණීම සිද්ධ වෙන අවස්ථාවේ සීගිරියේ හිටියා. මේ ඇතැම් ඇටසැකිලි වල කොටස් මේ ගල් බැමි වලට යටින් තිබුණා. ඒ කියන්නේ ගල් බැමි සමහර ගල් බැමි හදලා තියෙන්නේත් ඒවා උඩ. ඉතින් අපි දන්නේ නැහැ මොකක්ද එකෙන් අදහස් කරේ කියලා එක එක්කෙනා එක එක අදහස් කිව්වා. මේක සටනක් කිව්වා, ඝාතනයක් කිව්වා, සමහරු කිව්වා මේ සීගිරිය හදන්න ගිහිල්ලා ගල් පර්වතයෙන් වැටිච්ච අය මිහිදන් කරලා කියලා. උඩ තියෙන්නේ. ඒත් අපි ගැන මොකක්වත් කියන්න දන්නේ නැහැ. අපේ හිතවත් ප්‍රේක්ෂකයින්ට සහ අපේ ශ්‍රාවකින්ට කියන්න තියෙන්නේ මේ නයිපෙන ගුහාව ඉස්සරහා තියෙන මාලකේ ඇටසැකිලි 10ක් 12ක් එක්තරා කැණීම් හදිසි කැණීමකදී අහඹු ලෙස මතු වුණා කියන කාරණේ. අපි මේ ඉන්න තැන අපි ඉන්න පීඨයට පල්ලෙහා තනබිමේ අපේ අවුරුදු දහස් ගානකට පෙර අපේම ඥාතීන් වැලිලා ඉන්නවා. ඒ කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම සීගිරිය යනවා නම් මං හිතන්නේ විස්මිත තැනක් බලන්න ඕනේ. හැබැයි එතනත් එහෙම සඳහනක් කරලා නැහැ පුරාවිද්‍යාඥ මේ කියන්නේ සීගිරි පරිශ්‍රය පරිපාලනය විසින්. හැබැයි ඔබට පහසුයි නයිපෙන ගුහාවත් එක්ක තියෙන තනතලාවේ ඒ පුංචි කොන්ක්‍රීට් පාරක් දාලා තියෙනවා. එතන තියෙන ඒ තන බිස්ස යටින් ඔය කිව්ව ඇටසැකිලි ටික තියෙනවා. සමහරවිට මේ අපි ඉන්න තැනත් මේ හරියට කැණීම් කෙරුවා නම් සමහරවිට හම්බෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දේවල් තියෙන ඉඩකඩ තියෙනවා. ඉතින් අපි අනාගත පුරාවිද්‍යාවට ඒක බාර කරමු සර්. ඒ සමහරවිට දැන් මේ අපි ඉන්න තැන වතුරට යට නොවිච්ච හින්දා සමහරලාවට අතන අපිට කරගන්න බැරි වෙච්ච දේ මෙතෙන්දි කැණීම් කළා ඒ කවුරුන්ද අපේ මුතුන් මිත්තු කියලා හොයාගන්න පුළුවන් වෙයිස නේද? ඔව් ඉතින් සමහර විට අපි හිතනවා බොහෝ දෙනා හිතන්නත් තියෙනවා සීගිරිය කිව්වට පස්සේ අපිට හරීම
සිත්කලු අදහසක් අපේ හිතට එනවා. ඉතින් මේ වගේ මිනි වලවල් මෙතන මතු කරලා ඒ වගේ දේවල් පෙන්වන්න ගියාම මේ අදහසට යම්කිසි බාධාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් එවැනි විශ්ලේෂණයක් අපිට කරගන්න පුළුවන් නම් සීගිරිය පිළිබඳ අපි දන්න ඉතිහාසය අලුත් කරලා අපිට ලියන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඔව් දැන් අපි මේ ශිලා උද්‍යානයේ විශේෂ තැන් පිළිබඳව මාලක උද්‍යානයත් ජල උද්‍යානයත් අතර තියෙන ශිලා උද්‍යානයේ විශේෂ තැන් පිළිබඳව සඳහන් කරන්නේ. දැන් අපි නයිපෙන ගුහාවට එනකොට තව B1 හරි 2 හරි කියලා මේ පල්හැයා පොඩි චෛත්‍යයක් තියෙන ගඩොලින් වට කරපු අපිට පල්ලෙහැම් පෙනෙන ගුහාවක් අපි දැක්කා. ඒ මොකද්ද සර්? එතන හොඳ නිදර්ශනයක් මෙතනට එන අයට බලා ගන්න අර ස්වාමින් වහන්සේලා මේ ගල් ගුහාවල වැඩ හිටපු කාලේ උන්වහන්සේලා කොහොමද ඒ ගල් ගුහා ආවරණය කරලා කුටියක් හදාගෙන ජීවත් වුණේ කියන එක පෙන්වන්න තියෙන හොඳ නිදර්ශනයක් තමයි මේ ගල් ගුහාව. ඒ වගේම ඒක ඇතුලේ තියෙන කුඩා ගඩොළු ස්තූපයක්. ඒ ගඩොළු ස්තූපය අපිට පෙන්눔 කරන්නේ ඉස්සර කාලේ ස්වාමින් වහන්සේලා කොහේ හරි තැනක වැඩ වාසය කරා නම් උන්වහන්සේලා පරිනිර්වාණයටපත් වුණාට පස්සේ උන්වහන්සේලාගේ භස්මාවශේෂ තැන්පත් කරලා කුඩා ස්තූපයක් ගොඩනැගීමේ සිරිතක් තිබුණා. ඉතින් ඒක තමයි එතන තියෙන ඒ වගේ භස්මාවශේෂ තැන්පත් කරලා ගොඩනගපු කුඩා ස්තූපයක් තමයි මේ ගල් ගුහාව ඇතුලේ පේන්නේ. ඉතින් අපිට මේ සීගිරිය කොහොමද කාශ්‍යප රජුරුවන්ගේ කාලේ ඊට කලිනුයි ඊට පස්සෙයි මේ සීගිරිය කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා පෙන්වන සාක්ෂි විශාල ප්‍රමාණයක් මේ සීගිරිය තියෙනවා. ඒ නිසා ඔබ සීගිරියට ආවට පස්සේ මේවා ගැන දැනුවත් වෙලා මේ ඔක්කොම නරඹලා සමස්ත සීගිරිය තේරුම් ගන්නයි කියලා අපි ඊටාම සාදර සිතින් ආරාධනා කරනවා. ඔව් අද අපේ වැඩසටහන නිමා වෙන්න ළඟ හින්දා දැන් අපි මේ ශිලා උද්‍යානයේ වුණත් ඔබට බොහොම සැකවින් ඊටාම දශම ගණනක් තමයි ඔබ වෙත ගෙන ආවේ. අපි ජල උද්‍යානයේ අවසන් කරා පළවෙනි කොටසෙන් අටපට්ටම් පොකුණ ගාවෙන් ඊට පස්සේ අපි ශිලා උද්‍යානයට පිවිසුණා. අපේ මේ 99 වෙනි වැඩසටහන අපි බලාපොරොත්තු වෙනවා 100 වෙනි වැඩසටහන සහ 101 වෙනි වැඩසටහන පුළුවන් තරම් සීගිරි පරිශ්‍රයේ තියෙන ඔබ නොදැකපු සමහරවිට ඔබ දැකලා තියෙන හැබැයි ඔබ නොදන්නා කාරණාත් එක්ක අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ගෙන එන්න. ඉතින් බෙහෙවින්ම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට ඒකම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂකතුමාට විශේෂයෙන් අපේ මේ ස්ථාන භාර නිලධාරියා විදිහට කටයුතු කරන උපුල්ට කරු මහත්තයාට සමීරට මේ ඔක්කොටම අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන ගමන් අපිට එතර ඉඳලා මේ වැඩසටහන වෙනුවෙන් අනුග්‍රහය දක්වන ඒ හිතවතටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපි කොච්චර ස්තුතිවන්ත වුණත් වැඩක් නැහැ. ඔබ ඉදිරියේදී සීගිරිය එනකොට ඔබට අපිත් එක්ක එන්නත් පුළුවන්. අපි මාසයකට සැරයක් මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග එනවා. ඒ විස්තර අපි ඔබට විටින් විට කියනවා. ඉතින් ඒ සියල්ල සමග සීගිරිය අලුත් ඇසකින් නරඹන්න එන්න කියලායි සර් අපිට මං හිතන්නේ කියන්න තියෙන්නේ. හැමදාම අපි කියන වගේ කෙලින් පාර සීගිරිය යන්න එපා. පොඩ්ඩක් හැරුණමත් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. එවනම් සර් අපි ලබන සතියේ 100 වෙනි වැඩසටහනෙන් සීගිරි පර්වතයේ පාමුලදී ආයේ හම් වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. අදත් අපේ වැඩසටහනට විශාල පිරිසක් දායක වුණා. අපේ ජනිත් සුපුරුදු විදිහට ඊළඟට ඩිල්න සත්සර අපේ හර්ෂ කුමාර තමයි සබ් ඉංජිනේරුවරයා එක්කම අපේ ඉංජිනේරු අංශයෙන් මිලින්ද ඇවිල්ලා හිටියා. ඉතින් මේ හැම කෙනා එක්කම අපි ලබන සතියේත් සීගිරියට එන බලාපොරොත්තුෙන් අපි සමුගන්නවා. මේ ලබන සතියේ එනංශ මේ සොඳුරු බිමේ ඉඳලා ආයෙ හම්බෙමු. ආයිබං සර්.